පසුගිය වීඩියෝ එකෙන් අපි සාකච්ඡා කරා මේ කොට 7මාර tan 7මාර ගණනය කරන හැටි ඊට අදාළ කරගෙනම මම කොට 7මාර ගණනය කරන හැටි දැන් ඔයාලට කියලා දෙන්නම්. කොට 7මාර අපි tan 7මාර කොට 7මාර ඒ විදිහට ගණනය කිරීම කරා. ඉතින් කොට 7මාර ගන්න මේ විදිහට. දැන් ඔයගොල්ලන්ට ඕන කොට 7මාර නම් කොට 7මාර නම් ඕන ඒක එකපාරට මේ කොට 7මාර හදාගන්න අපිට පුළුවන් සූත්‍ර තුනක් තියෙනවා. තුනෙන් ඕන එකකින් යන්න අපිට ඕන නම් පුළුවන් මේ sin 2i a කියන්නේ 2i tan a බෙදීම එක දන්න tan වර්ගයේ සූත්‍රය පාවිච්චි කරන්න පුළුවන්. ඕන නම් සූත්‍ර තුනක් තියෙනවා. තුනෙන් ඕන එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඒතර sin 2i a කියන්නේ 2i tan a බෙදීම එක දන්න tan වර්ගයේ සූත්‍රය භාවිතා කරලා හදන හැටි බලමු. මෙතෙන්ට 7මාර දැම්මොත් මෙතෙන්ට පුතේ 15යි. එතකොට sin 15 සමානයි 2i tan 7මාර බෙදීම එක දන්න tan වර්ග 7මාර. එතකොට දැන් ඕක මේ කොට් කරගන්න පුළුවන් අපිට උඩ යටයි. දැන් sin 15 කියන එක අපිට හොයාගත හැකි මෙහෙම. ඒක ඒ තරම් අමාරු දෙයක් නෙවෙයි. sin 15 කියන්නේ sin 45 ඍණ 30 නේ. ඕන ළමයෙක් දන්නවා මේක ප්‍රසාරණය කරලා ගන්න. sin 45 ඍණ 30 sin 45 cos 30 ඍණ cos 45 sin 30 එකයට මූල දෙක වැඩි කිරීම මූල 3 යට 2 ඍණ එකයට මූල දෙක වැඩි කිරීම භාගේ මූල 3 ඍණ 1 බෙදීම 2යි මූල 2 මූල දෙකෙන් වැඩි කරොත් මූල 6 ඍණ මූල 2 බෙදීම 4යි. ඉතින් පුතේ මෙතෙන්ට මූල 6 ඍණ මූල 2 බෙදීම 4 සමානයි. මෙන්න මේක කොට් කරන්න ඕනනේ. මේ tan වලින් දීප එකක් කොට් කරන්න උඩ යටයි tan වර්ගයෙන් බෙදන්න. ඒක මනෝමෙන් කරන්න. උඩ tan වර්ගයෙන් බෙදුවොත් එක tan එකක් කැපිලා ගිහිල්ලා එක යට tan එක කොට් 2යි කොට් 7මාර මේක tan වර්ගයෙන් බෙදුවොත් කොට් වර්ග වෙනවනේ. එක යට tan වර්ග කොට් වර්ග 7මාර ධන 1. ඉතින් t කියලා ගත්තාම කොට් 7මාර කොට 7මාර t නම් එතකොට එනවා පුතේ මූල 6 ඍණ මූල 2 බෙදීම 4 සමානයි 2යි t බෙදීම t වර්ග ධන 1. හරස් කුන්තේ දානවා අපි මේ විදියට මූල 6 ඍණ මූල 2යි t වර්ග ධන මූල 6 ඍණ මූල 2 සමානයි 8යි t. ඉතින් මූල 6 ඍණ මූල 2යි t වර්ගයේ සමාන t වර්ග ඍණ 8යි t ධන මූල 6 ඍණ මූල 2 සමානයි බිඳුව කියලා ලැබෙනවා. දැන් වර්ගජ සමීකරණයක මූල ලියන සූත්‍රය දාලා මූල ලියනවා t සමානයි ඍණ b ධන හෝ ඍණ වර්ගමූල b වර්ග ඍණ 4යි a කියන්නේ මූල 6 ඍණ මූල 2 c කියන්නේත් ඒකමයි. ඒතකොට ඒකේ වර්ගය එන්නේ බෙදීම දෙක වාරයක් මූල 6 ඍණ මූල 2. දැන් අපි ඉතිරි ටික බලමු. මෙතනින් t සමානයි 8 ධන හෝ ඍණ මෙතනින් 4ක් පිටට ගන්න ඇතුලෙන් එළියට එනකොට 4 2ක් වෙනවා. වර්ගමූල ඇතුලේ එතකොට මෙතන ඉතුරු වෙන්නේ 16 ඍණ මූල 6 ඍණ මූල 2 වර්ගය බෙදීම දෙක වාරයක් මූල 6 ඍණ මූල 2. එතකොට t සමානයි ඔයගලන්ට පුළුවන් දෙකෙන් උඩ යටයි බෙදලා දාන්න. හැම පදයක්ම දෙකෙන් බෙදනෝනේ. 4 ධන හෝ ඍණ මූල 16 ඍණ වරහන් දාන්න මූල 6 වර්ගේ 6යි ධන මූල 2 වර්ගේ 2යි ඍණ 2යි මූල 12. මෙතන මූල 6 වර්ගයේ ධන මූල 2 වර්ගේ ඍණ ඒ දෙකේ ගුණිත දෙගුණනේ. බෙදීම යටට එන්නේ මූල 6 ඍණ මූල 2. t සමානයි 4 ධන හෝ ඍණ මෙතන 8 ධන 4යි මූල 3 බෙදීම මූල 6 ඍණ මූල 2. දැන් පුතේ මෙතන 8 ධන මේක 2යි මූල 3 නේ. ඒතර 4යි මූල 3 වෙනවා. ওই විදියට. දැන් ඊගාවට දැනගන්න ඕන මෙන්න මෙතන මේ ධන උත්තරේද ඍණ උත්තරේද ගන්න කියන එක කොට 7මාරට. එතකොට මේ කොට 7මාර කියන එක දැන් අපි මෙතන ඇතුලේ ගත්තොත් 8
ධන 4යි මූල 3 කියන්නේ 4යි. එතකොට 4ට වඩා වැඩි එකක්. එතකොට 12ටත් වඩා වැඩි. මෙතන 1.7යි ගානන්නේ. එතකොට 6ක් විතර මෙතන. 14කට වර්ගමූල විතර කියන්නේ 3යි ගානක් මෙතන. 4 ධන 3යි ගාන කියන්නේ 7යි ගානක්. එකක් 7යි ගාන අනිත් එක දශම ගාන. යටට තියෙන්නේ 2යි ගානෙන් 1යි ගානක් ගියාම දශම ගානක්. එතකොට අපිට බලද හැකි මේ විදියට. ඕන්නම් ඉස්සෙල්ලා එහෙම බලන්න ඉස්සෙල්ලා මෙන්න මේක දාගන්න. මේ 8 ධන 4යි මූල 3 කියන්නේ මූල 6 ධන මූල 2 වර්ගය. 6 ධන 2 ධන 2යි මූල 12. 8 ධන 4යි මූල 3. ඉතින් මෙතෙන්ට අපි එකක් දාලා සුළු කරගමුකෝ. 4 ධන හෝරින වර්ගමූලය තුලේ මූල 6 ධන මූල 2 වර්ගය. බෙදීම මූල 6 ඍණ මූල 2. t සමානයි 4 ධන හෝරින මේකේ වර්ගය අයින් වෙලා මූල 6 ධන මූල 2 බෙදීම මූල 6 ඍණ මූල 2 කියලා එනවා. එතකොට මේ කොට 7මාර ගැන ඔයගලන්ට දැනගන්න ඕන මෙහෙමයි. දැන් tan 7මාර අඩුයි tan 45ට වඩා. එතකොට පරස්පරය ගත්තොත් දෙපැත්තම එකම ලකුණු නම් පරස්පරය ගත්තොත් එකයට tan 7මාර විශාලයි එකයට tan 45. ඒ කියන්නේ මේ තියෙන්නේ කොට 7මාර විශාලයි 1. ඒතර කොට 7මාරට එකට වඩා වැඩි උත්තරයක් එන්න ඕන. එතකොට දැන් මේ මෙතන අඩු කරොත් නේ බලන්න 4න් 2යි ගානකෝ 1යි ගානක 4න් 3යි ගානක 0.0 ගානක් මෙතන 2යි ගානකින් 1යි ගානක 0.0 ගානක් ඒ විදිහට එනවා එකක්. අනිත් එක එනවා 4 ධන මූල 6 කියන්නේ 4යි 2යි 4යි 2යි 6යි ගාන 7යි ගානක් විතර. ඒතර 7යි ගාන මේක 1යි ගානකින් බෙදුවොත් 8යි ගානකටත් වඩා විශාල එකක් එන්නේ. ටිකක් විශාල එකක් එන්නේ ධන ගත්තොත්. ඍණ ගත්තොත් එන්නේ කුඩා අගය. එතකොට මෙතන කොට 7මාරට එන උත්තරේ එකට වඩා වැඩි නිසා අපි එකට වඩා වැඩි උත්තරේ තෝරන්න ඕන. යට දැන් මෙතන ඍණ ගත්තොත් 2යි ගානකින් 3යි ගානක 0.0 ගානක් මෙතන 2යි ගානකින් 1යි ගානකේ 0.0 ගානක්. එතකොට එකට වඩා අඩුද වැඩිද කියලා හිතා ගන්න එක කල්පනා කරන්න වෙනවා. මෙතන ධන ඍණ දෙකෙන් එකක් ප්‍රතික්ෂේප කරන එක ටිකක් කරදර වැඩක්. දැන් කොට 7මාර කියන්නේ මෙතන t නේ. එතන t පුතේ එකට වැඩි. t එකට වැඩි. දැන් මෙතන එකට වැඩි උත්තරේ ගන්න ගියාම නිකන් හිතන්න t සමානයි 4 ධන මූල 6 ධන මූල 2 බෙදීම මූල 6 ඍණ මූල 2 හෝ t සමානයි 4 ඍණ මූල 6 ඍණ මූල 2 බෙදීම මූල 6 ඍණ මූල 2. දැන් අපි t ට උත්තර දෙක වෙන් කරාම මෙතනින් ධන එක අරගෙන එකක් ලිව්වා ඍණ එක අරන් එකක් ලිව්වානේ. දැන් මේ t ට එකට වඩා වැඩි උත්තරේ කල්පනා කරන්න ඕන මෙහෙම. දැන් මේ දෙකෙන් අඩු උත්තරේ ගන්නකො. අඩු උත්තරේ එකට වැඩිද අඩුද කියලා බැලුවා නම් හරි. දැන් පුතේ මේක හිතන්නකො. දැන් මේ ඍණ මූල දෙක දෙකේම තියෙනවනේ. ඍණ මූල දෙක තියෙනවා මෙතන මේ දෙකේම තියෙනවා. එතකොට මෙන්න මේකද විශාල කියලා බලාගත්තා නම් හරි. 4 ඍණ මූල 6 කියන්නේ පුතේ මේ 4න් මූල 6ක් ගියාම 4න් 2යි ගාන 1යි ගානක්. මෙතන තියෙන්නේ 2යි ගානක්. එතන මෙතන තියෙන්නේ 1යි ගානක් මෙතන තියෙන්නේ 2යි ගානක්. එතකොට යටපදේ වැඩිනේ. ඒක සමාන දෙකක් අඩු කරොත් යටපදේ වැඩි උඩපදේට වඩා. එතන උඩපදේට වඩා යටපදේ වැඩි නම් උත්තරේ එකට අඩුයි. මෙන්න මේ උත්තරේ එකට අඩුයි. ආයි කල්පනා කරන්න බලන්න මේක හරි වැදගත් නම් දැන් මේ දෙක සමානයිනේ ඍණ මූල දෙක සමානයි. මෙන්න මේ සංඛ්‍යා දෙකෙන් වැඩි එක බැලුවා නම් හරි. වැඩි එක යටට නම් තියෙන්නේ එකට අඩුයි උත්තරේ. උතර බලන්න මේ 4න් 2යි ගානක් ගියාම 0.0 ගාන නැත්නම් 1යි ගානක් කියන්නකෝ. 4න් 2යි ගානක් ගියොත් 1යි ගානක්. මෙතන තියෙන්නේ මූල 4 කියන්නේ 2යි ගානක්. එතකොට මේ පදයට වඩා මේ පදේ වැඩිනේ. එතකොට එකම සමාන දෙකක් අඩු කරොත් උඩ පදේ අඩුයි යට පදේ වැඩි. එතකොට මේක එකට අඩුයි. මේක එකට වැඩි. දැන් 4යි 2යි ගාන 1යි ගාන. එතන 4යි 6යි 8යි ගානක් විතර දශම ගානකින් මෙතන මේක එකට වැඩි. මේක වැඩි එකට වඩා. හරිද? මේක අඩුයි එකට වඩා. එකට වඩා අඩුයි. ඒක අපි කල්පනා කරලා ඕන බලන්න. එකට වැඩි එකට අඩුයි. දැන් බලන්න පුතේ මෙතන
මේ උත්තරේ විශාලයි 1යි. එකට වැඩි. මේ උත්තරේ කුඩායි 1යි. ඊට පස්සේ අපිට එහෙනම් තෝරලා ගත හැකි ඕක අපට ඕන එකට වැඩි එකනේ. t විශාලයි 1 නිසා මොකද වෙන්නේ? t සමානයි අපි ගන්නේ 4 ධන මූල 6 ධන මූල 2 බෙදීම මූල 6 ඍණ මූල 2 කියන උත්තරේ. දැන් ඕක සුළු කරන්න ඕනේ ඊගාවට. මෙන්න මම මේක මෙහෙම ලියන්නම්කෝ මේ වචනෙන් ලියන්නම්කෝ මේක එකට අඩුයි එකට වැඩි කියන එක වචනෙන් ලියන්නම්. එතකොට ඔයගලන්ට පැහැදිලිනේ. මම යටපේලිය ලියන්නේ ඉස්සෙල්ලා මෙහෙම ලියන්නම්කෝ. මේක එකට වඩා වැඩි. මේක පුතේ එකට වඩා අඩුයි. එකට වඩා අඩුයි. ඒක අපි කල්පනා කරලා ඕන හොයාගන්න. එතකොට t එකට වඩා වැඩි නිසා අපි තෝරන්න ඕන මේ මෙතන අපි හොයාගත්තනේ t එකට වඩා වැඩි කියලා. හරිද? මෙන්න මේ ටික. t එකට වඩා වැඩි කියන මේක වෙනම ගන්න. t එකට වඩා වැඩි කියලා හොයාගත්ත එකෙන් අපි මෙතන t තෝර ගන්නවා. ඊට පස්සේ ඕන යටපදේ ප්‍රතිපදයෙන් වැඩි කරලා සුළු කරන්න. ඉස්සෙල්ලා ওই ගානට සුළු කරගන්නකෝ. ওই ගානට සුළු කරගන්න මම මේ පැත්ත මකලා සුළු කරන්නම් ඉතිරි ටික. ওই ගානට සුළු කරගන්න. ඕකාර එකට වැඩිද අඩුද කියලා කල්පනා කර ගැනීම හරි ඉතා වැදගත් තැනක්. හරිද? දැන් මෙතන ඕගොල්ලන්ට පේනවා දැන් මේ ඍණ මූල දෙකේම සමානයි 4 ඍණ මූල 6ද වැඩි කියලා බලමු. 4 ඍණ මූල 6 කියන්නේ 4න් 2යි ගානක් ගියාම 1යි ගානක්. මේක 2යි ගානක්. ඉතින් යටපදේනේ වැඩි. ඒතර යටපදේ වැඩි කියන්නේ උත්තරේ එකට අඩුයි. හරි? අනිත් පැත්තේ උත්තරේ එකට වැඩි. අතර කොට 7මාරට එකට වඩා වැඩි උත්තරයක් ගන්න ඕන. ඉතින් අපි බලමු මේක මකලා මේ ටික මකලා එකට වඩා වැඩි උත්තරයක් තෝරගෙන ගන්න විදිය. දැන් මේ t සමානයි t සමානයි කොට 7මාර විශාලයි 1 නිසා අපි කොට 7මාරට ගන්න පුතේ මෙතන ධන උත්තරේනේ. කොට 7මාරට ගන්න 4 ධන මූල 6 ධන මූල 2 බෙදීම මූල 6 ඍණ මූල 2. ওই විදියට එන්නේ. එතකොට යටපදේ ප්‍රතිපදයෙන් අපි උඩ යටයි වැඩි කරලා සුළු කරන්න ඕන. එතකොට කොට 7මාර සමානයි 4 ධන මූල 6 ධන මූල 2 යටපදේ ප්‍රතිපදයේ මූල 6 ධන මූල 2 මේක මූල 6 ඍණ මූල 2 මූල 6 ධන මූල 2. එතකොට කොට 7මාර සමානයි මෙතන බලන්න මේක මේකෙන් වැඩි කරොත් 4යි මූල 6 මේක මේකෙන් වැඩි කරොත් 4යි මූල 2 මේක මේකෙන් වැඩි කරොත් 6 මේක මේකෙන් වැඩි කරොත් මූල 12 මේක මේකෙන් වැඩි කරොත් මූල 12 මේක මේකෙන් වැඩි කරොත් 2 බෙදීම යට වර්ග දෙකක අන්තරේනේ මූල 6 වර්ගේ 6 ඍණ මූල 2 වර්ගේ 2 4යි මූල 6 ධන 4යි මූල 2 ධන 8 ධන මෙතන 2යි මූල 3 ඒවා දෙකක් 4යි මූල 3 බෙදීම 4 4ෙන් බෙදුවොත් මූල 6 ධන මූල 2 ධන 2 ධන මූල 3 තමයි කොට 7මාර කියලා ලැබෙන්නේ. එතකොට දැන් මේ සුළු දේවල් පවා
සැලකිල්ලෙන් කරන්න ඕන මේ හැමදේම පුළුවන් වුණාම පුතේ අනුමාන කරන්න ඕනේ නියත වශයෙන්ම ඕගලන්ට විභාග හොඳට පාස් වෙන්න පුළුවන් වෙනවා. හරි දැන් මේ පොඩි දෙයක්වත් බැරි කරගන්න එපා. අපි දැන් රිවිෂන් එකේ බලාපොරොත්තු වෙනවා හැම අස්සක් මුල්ලක්ම අරගෙන ඕගලන්ට පැහැදිලි කරලා කරන්න. ඒතර හැමදේම හරියට පිළිවෙලට ඉගෙනගෙන යන්න. එතකොට හොඳට පුළුවන් වෙනවා. හරි ලොකු දේවල් දැන් අහන්නෙත් නැහැනේ විභාග වලට. ඉතින් අහන දේ හරියට කියන්නේ තියරිය හරියට අවබෝධ කරගෙන තියෙනවා නම් ගණන් හදන්න පුළුවන් විභාගෙට. අපේ පන්ති ආපු ළමයි දන්නවා අපි කරපු ඒවායින් ඉහටත් උඩින් ඔයගලන්ට විභාග ලියන්න පුළුවන් වෙන අපි උගන්වලා තිබුණා. ඒ කියන්නේ අපේ පන්ති ආපු ළමයින්ට පේපර් එක නිකන් සුළු දෙයක්. මොකද ඊට වඩා ගොඩාක් ඉහළ පේපර් එකකට තමයි අපි ඉගෙනුවේ. දැන් උනත් අපි කරන්නේ ඒ දේ. ඒතර 100%ක් පියෝ පේපර් එකේ ලකුණු ගන්න තමයි මේ ඉගෙනීම් කරන්නේ. ඔයගොල්ලෝ මේ ටික සම්පූර්ණ කරගන්න. මේ කොට්ටතාමාර හොයපු එක ක්‍රමයක් විතරයි. අපි කොට්ටතාමාර තව ක්‍රමයකට හොයලා බලමු. කොට්ටතාමාර අපි තව ක්‍රමයකට බලමු ඊගාවට. කොට්ටතාමාර අපි තව ක්‍රමයකට ගන්නවා නම් අපිට පුළුවන් ඕනනම් cos 2a සූත්‍රයෙන් මේ වැඩේ කරන්න. අපිට පුළුවන් cos 2a සූත්‍රෙනුත් මේ වැඩේ කරන්න. අපි බලමු මේ සූත්‍රය පාවිච්චි කරලා කොට්ටතාමාර ගන්න කොහොමද කියලා. ඒ කියන්නේ tan අතාමාර හොයලා උඩයට මාරු කරන එක ප්‍රායෝගික නෑ කරදරයි. කොට්ටතාමාර එකපාරට ගන්න ඕන. ඒතර අපි බලමු කොට්ටතාමාර ගන්න විදිය මෙහෙම. ඔයගොල්ලෝ ගන්නකෝ දෙක ක්‍රමය කියලා. කොට්ටතාමාර හොයන දෙවෙනි ක්‍රමය මේකයි. cos 2a සමානයි 1 ඍණ tan වර්ගයේ බෙදීම එක ධන tan වර්ගයේ සූත්‍රය ගන්න. cos 15 සමානයි 1 ඍණ tan වර්ග 7හමාර බෙදීම එක ධන tan වර්ග 7හමාර. cos 15 කියන එක. ඒතර cos 15 පුතේ අපි හොයලා මෙතෙන්ට දාගන්න ඕනනේ. cos 15 කියන්නේ cos 45 ඍණ 30. cos 45 cos 30 ධන sin 45 sin 30. මේ විදියට මේක එකයට මූල 2යි මේක මූල 3ට 2යි මේක එකයට මූල 2යි මේක භාගයයි මූල 3 ධන 1 බෙදීම 2යි මූල 2 මූල 6 ධන මූල 2 බෙදීම 4. ඒක දැන් අපි මොනවා හරි දෙයක් කරනකොට අපි ඒ ඔක්කොම හොයා ගන්න ඕනේ. ඒවා වෙනම එකපාරට දාන්න බෑ. හරි? ඒතර මේක මූල 6 ධන මූල 2 බෙදීම 4. දැන් පුතේ මේක කොට් කරන්න නම් tan 7හමාරෙන් උඩ යටයි tan වර්ග 7හමාරෙන් උඩ යටයි බෙදන්න. මේක tan වර්ග 7හමාරෙන් බෙදුවොත් එකයට tan වර්ග 7හමාර කියන්නේ කොට් වර්ග 7හමාර. මේක බෙදුවොත් ඍණ 1. මේක බෙදුවොත් කොට් වර්ග 7හමාර මේක ධන 1. මූල 6 ධන මූල 2 බෙදීම 4 සමානයි t වර්ග ඍණ 1 බෙදීම t වර්ග ධන 1. හතරට වැඩි කරන්න 4යි t වර්ග ඍණ 4 සමානයි මූල 6 ධන මූල 2යි t වර්ග ධන මූල 6 ධන මූල 2. 4 ඍණ මූල 6 ඍණ මූල 2යි මෙහෙම ගමුකෝ. මේක මෙහෙට ගෙනාව 4 ඍණ මූල 6 ධන මූල 2යි t වර්ගයේ සමානයි මූල 6 ධන මූල 2 ධන 4. t වර්ගයේ සමානයි 4 ධන මූල 6 ධන මූල 2 බෙදීම 4 ඍණ මූල 6 ධන මූල 2. වෙන මේ ආකාරයට එනවා. දැන් පුතේ මේක සුළු කරන්න යටපදේ ප්‍රතිපදයෙන් උඩ යටයි වැඩි කරන්න ඕන. යටපදේ ප්‍රතිපදයෙන් උඩ යටයි වැඩි කරොත් t වර්ගයේ සමානයි 4 ධන මූල 6 ධන මූල 2 වාරයක් ආයි 4 ධන මූල 6 ධන මූල 2. යටට එනවා 4 ඍණ මූල 6 ධන මූල 2 ප්‍රතිපදයේ වෙන්නේ 4 ධන මූල 6 ධන මූල 2.
ඔන්න ප්‍රතිපදයෙන් උඩ යටයි වැඩි කරා t වර්ගයේ සමානයි උඩට එන්නේ 4 ධන මූල 6 ධන මූල 2 වර්ගයේ එකම පදයේ දෙපාරක්නේ යටට එන්නේ වර්ග දෙකක අන්තරේ 4 වර්ගයේ 16 රින මූල 6 ධන මූල 2 වර්ගයේ t වර්ගයේ සමානයි 4 ධන මූල 6 ධන මූල 2 වර්ගයේ බෙදීම 16 රින මේ පදේ වර්ග කරලා දාන්න මූල 6 ධන මූල 2 වර්ග කරලා දැම්මොත් මූල 6 වර්ගයේ 6යි මූල 2 වර්ගයේ 2 ධන මේ දෙකේ ගුණිත 2 2යි මූල 12 t වර්ගයේ සමානයි 4 ධන මූල 6 ධන මූල 2 වර්ගයේ බෙදීම 8 රින 4යි මූල 3 මේක අඩු වෙලා 8යි මෙතන මේක සුළු කරොත් 4යි මූල 3යි ඔන්න බලන්න මූල 6 රින මූල 2 වර්ගය තමයි 8 රින 4යි මූල 3 වෙන්නේ බලන්න පළවෙනි එකේ වර්ග දන්න දෙවෙනි එකේ වර්ග රින 2යි මූල 12 8 රින 4යි මූල 3 හරිනේ එහෙනම් t වර්ගයේ සමානයි 4 ධන මූල 6 ධන මූල 2 වර්ගයේ බෙදීම මූල 6 රින මූල 2 වර්ගය දැන් වර්ගමූලය ගමු වර්ගමූලය ගත්තාම ධන හෝ ඍණ උත්තර දෙකක් එනවා අපි ප්‍රතික්ෂේප කරලා එකක් ගන්න උත්තර ඉක්මන් කරන්න ඕක දැන් පුතේ අපි මෙතන මේ t වර්ගයම අරගෙන ඊට පස්සේ අපි t ලබා ගන්න මේ විදිහට මේකේ වර්ගමූලය ගන්නවා. මම ඉතිරි ටික මේ ටික මකලා ලියන්නම්. මේක මකලා ලියන්නම් ඉතිරි ටික. දැන් t සමානයි ධන හෝ ඍණ 4 ධන මූල 6 ධන මූල 2 බෙදීම මූල 6 ඍණ මූල 2. එතන බලන්න පුතේ t සමානයි කොට 7මාර විශාලයි බිඳුව නිසා tan 7මාර කොට 7මාර ඔක්කොම ධනනේ. මේකෙන් ධන උත්තරේ ගන්නවා. එහෙනම් කොට 7මාර සමානයි 4 ධන මූල 6 ධන මූල 2 බෙදීම මූල 6 ඍණ මූල 2. යටපදේ ප්‍රතිපදයෙන් උඩ යටයි වැඩි කරන්න යටපදේ ප්‍රතිපදයෙන් උඩ යටයි වැඩි කරන්න මේ විදියට. එතකොට කොට 7මාර සමානයි යටට එන්නේ පුතේ වර්ග දෙකක අන්තරය ඇවිල්ලා 6 ඍණ 2 උඩට මේක මේකෙන් වැඩි කරොත් 4යි මූල 6යි මේක මේකෙන් වැඩි කරොත් 4යි මූල 2යි මේක මේකෙන් වැඩි කරොත් 6යි මේක මේකෙන් වැඩි කරොත් මූල 12යි මේක මේකෙන් වැඩි කරොත් මූල 12යි මේක මේකෙන් වැඩි කරොත් 2යි. එතකොට බලන්න 4යි මූල 6යි මෙතන තියෙනවා 4යි මූල 2යි 6යි 2යි 8යි මෙතන 2යි මූල 3 ඒවා දෙකක් 4යි මූල 3
බෙදීම 6න් 2ක් ගියාම 4යි. ඊට පස්සේ අපි ඒක ඉදිරි ටික මේ පැත්තෙන් දානවා මේ විදියට. මේක ඉදිරි ටික ගන්නවා මෙන්න මේ ආකාරයට. කොට් හතමාර සමානයි 4න් බෙදුවොත් මූල 6 ධන මූල 2 ධන 2 ධන මූල 3 කියලා ලැබෙනවා. ඉතින් කොට් හතමාර ඕම ගන්න පුළුවන්. ඒතර කොට් හතමාර ඕන නම් පුතේ tan 2i සූත්‍රෙනොත් හදන්න පුළුවන්. අපි ඒ විදිහත් බලමු. කොට් හතමාර tan 2i සූත්‍රෙනොත් යන්න පුළුවන්. කොට් හතමාර පුතේ අපි දැන් හොයලා ඉවරයි. තව ක්‍රම වලට හොයන්න පුළුවන් ඕනනම් tan සූත්‍රෙනුත් හොයන්න පුළුවන්. අපි කොට් හතමාර හොයපු ප්‍රමාණය ඇති. මම දැන් මේ කොට් හතමාර tan හතමාර සම්බන්ධ ගැටලුවක් තව ගැටලුවක් දෙන්නම්. මෙන්න මේ ගැටලුව ඔයගොල්ලෝ ලියා ගන්න. cosec 2i θ ධන cot 2i θ සමානයි cot θ බව පෙන්වන්න. cosec 2i θ ධන cot 2i θ සමානයි cot θ බව පෙන්වන්න. එනයින් පළවෙනි කොටස cot හතමාර සමානයි 2 ධන මූල 3 ධන මූල 6 ධන මූල 2 බවද පළවෙනි කොටස cot හතමාර සමානයි 2 ධන මූල 3 ධන මූල 6 ධන මූල 2 බවද දෙවෙනි කොටස cot 37මාර සමානයි 2 ඍණ මූල 3 ධන මූල 6 ඍණ මූල 2 බවද අපෝහණය කරන්න. හරි. එතකොට පුතේ දැන් ඕගලන්ට මෙන්න මෙවැනි ගැටලු දෙනවා. ඒ කියන්නේ අර cot හතමාර කෙලින්ම හොයන්න නෙවෙයි මොකක් හරි සර්වසාමයක් සාධනය කරලා ඒ වගේ ගන්න. එතකොට cot 37මාර දිනවා. ඒ වගේම වෙනත් විදිහේ කෝණ වලටත් දෙනවා. අපි දැන් රිවිෂන් එකේ ළමයින්ට වෙනම ගෲප් එකකට අරගෙන ඒ ගෲප් එකට දානවා රිවිෂන් එකේ දැන් කරනවා දැන් ත්‍රිකෝණමිතිය පාඩම ඉවරනහම එකෙන් වැඩ සෙට් එක වෙනම දානවා. එතකොට ඔයගලන්ට එතෙන්දී උත්තරත් එක්ක හම්බ වෙනවා පේපර් ත්‍රිකෝණමිතියට විතරක්ම සැකසුණු පෙරහුරු පරීක්ෂණ 45ක් හම්බ වෙනවා ඔයගලන්ට. ඒ කියන්නේ ප්‍රශ්න පහේ කට්ටල සහිත පෙරහුරු පරීක්ෂණ 45ක් ත්‍රිකෝණමිතිය පාඩම ඉවරනහම වෙනම ගෲප් එකක් හදලා ඒ ගෲප් එකට එකින් එක දානවා. දාලා ඔයගලන්ට හදන්න සාකච්ඡා කරන්න ඉඩ සලස්වනවා. හැම පාඩමකටම මේ වගේ කරනවා. අපි දැන් හරි ගස්සගෙන යනවා මේ විදිහට 45ක් දාන්නේ ත්‍රිකෝණමිතිය පළවෙනි කොටසේ වට. ඊගාට ත්‍රිකෝණමිතිය දෙවෙනි කොටස තුන්වෙනි කොටසලත් ඒ විදිහට දාන උත්තරත් එක්ක. ඒතර ඔයගලන්ට දැන් පළවෙනි පාඩම ත්‍රිකෝණමිතිය ගැටලුව ඉවරනාම ඒ සම්බන්ධව සියලු දේවල් දානවා. ඊට අමතරව පාස් පේපර් ටික වෙනම සාකච්ඡා කරලා ඒකට වීඩියෝ එකක් දානවා. එතකොට ඔයගලන්ට හොඳටම ත්‍රිකෝණමිතිය පුළුවන් වෙනවා. ඉතින් මේ විදිහට අනිත් පාඩම් ටිකත් ඒ විදිහට තමයි පෙළ ගැස්සෙන්නේ. දැන් පුතේ මේක පාවිච්චි කරලා ගන්නවා නම් ඉස්සෙල්ලාම අර අපි ඔප්පු කරන්න ඕනේ මෙන්න මේ උඩින් දීපු එක. අපි බලමු ඒක ඔප්පු කරන ආකාරය. මේකේ ගන්න ඕන ඔයගොල්ලෝ වම් පැත්ත cosec 2i θ ධන cot 2i θ. cosec කියන්නේ එකයට sin 2i θ, cot 2i θ කියන්නේ cos 2i θ යට sin 2i θ. පැත්තකින් ලියන්න sin 2i θ අසමානයි බිඳුවයි කියලා. දැන් පොදු ගුණාකාර ගන්න sin 2i θ. මේක එක ධන cos 2i θ. දැන් භාග කෝණ වලින් ලියන්න මේ එකත් එක්ක කැපිලා යන cos 2i θ සූත්‍ර හතරක් තියෙනවනේ. හතරෙන් මේකට ගැලපෙන්නේ 2i cos වර්ග θ ඍණ 1 කියන සූත්‍රය. යට 2i sin θ cos θ කියන එක. සුළු කරාට පස්සේ cot θ කියලා එනවා. ඒ කියන්නේ RHS. ඉස්සෙල්ලා ඔයාලා මෙන්න මේක සාධනය කරගන්න ඕන. ඊට පස්සේ ඕකෙන් තමයි අර අහලා තියෙන කොටස් වලට විසඳුම් දෙන්න යන්නේ. ඉස්සෙල්ලා ඉක්මනට සාධනය කරන්න ඕක. මම හිතන්නේ මේක සියලු ළමයින්ට හැමෝටම මේක පුළුවන් එකක්. ඉක්මන් කරන්න මේක සාධනය කරගන්නකො ඉක්මනට. දැන්
මේක සාධනය කරගෙන ඉවර වෙලා මේක සාධනය කරන්න තරම් දෙයක් නෙවෙයිනේ මේක සාධනය කරගෙන ඉවර වෙලා අපි ගන්නවා මේ දැන් අපි ඔප්පු කරපු එක අරගන්නවා ඊගාවට. පළවෙනි කොටසට අදාළ දේ බලමු. cot θ සමානයි cot 2θ ධන cosec 2θ නේ. θ සමානයි මං 7මාර දානවා. तर බලන්න cot 7මාර සමානයි cot 15 ධන cosec 15. cot 7මාර කියන්නේ cot 15 ධන cosec 15. දැන් cot 15 කියන එක අපිට මෙතනින්ම හොයාගත හැකියි. ඒ කියන්නේ cot 15 වෙනමම ඕනනම් සුළු කරලා ගන්න පුළුවන්. නමුත් අපිට මෙතනින් දාන්න පුළුවන් මේකේ θට 15 දාලා ගත හැකිනේ. ඒතර cot 15 සමානයි cot 30 ධන cosec 30 නේ. cot 30 කියන්නේ එකයට tan 30. tan 30 කියන්නේ බලන්න පුතේ එකයට මූල 3යි cot 30 කියන්නේ මූල 3යි. cosec 30 කියන්නේ දැන් sin 30 කියන්නේ භාගයයි cosec 30 කියන්නේ 2යි. ඒතර cot 15 එනවනේ. එතන මෙතෙන්ට දාන්නේ පුතේ 2 දාන මූල 3. cosec 15 අපි දන්නේ නැහැ නේ. ඒතර ඒක මතක තියාගෙන පාවිච්චි කරන්න බෑ. ඒතර ඕගලන්ට පුළුවන් cosec 15 මේ විදිහට සුළු කරන්න. එකයට sin 15 එකයට sin 45 ඍණ 30 එකයට sin 45 cos 30 ඍණ cos 45 sin 30 එකයට මූල 2 වැඩි කිරීම මූල 3යට 2 ඍණ එකයට මූල 2 වැඩි කිරීම භාගය. එතකොට 2යි මූල 2න් උඩ යට වැඩි කරාම 2යි මූල 2 බෙදීම මූල 3 ඍණ 1 ප්‍රතිපදයෙන් උඩ යට වැඩි කරන්න 2යි මූල 2 වාරයක් මූල 3 ධන 1 මූල 3 ඍණ 1 මූල 3 ධන 1 ඊට පස්සේ 2යි මූල 2 වාරයක් මූල 3 ධන 1 බෙදීම 3 ඍණ 1 දෙකට 2 කැපිලා ගියාම මූල 6 ධන මූල 2යි. ඒතර ඕගොල්ලන්ට මෙතෙන්ට දාන්න පුළුවන් මූල 6 ධන මූල 2යි. එතකොට cot 7මාරේ උත්තරේ ඕගොල්ලන්ට ලැබෙන පළවෙනි කොටසට අදාළව. ඊළඟ දෙවෙනි කොටසට අදාළව ආයි cot θ සමානයි cot 2θ ධන cosec 2θ කියලා ගන්නවා. හරි. ඊට පස්සේ 37මාර දානවා. θ සමානයි අංශක 37මාර. දරේනවා cot 37මාර සමානයි cot 75 ධන cosec 75. දර cot 75 කියන්නේ අපිට මෙහෙම දාතයි cot 75 කියන්නේ අපිට කලින් මෙතනින් ඕනනම් ගණනය කරන්න පුළුවන් θට 75 දාලා. එතන මට පුළුවන් මේක මෙහෙම අරගෙන θට 75 දාන්න. එතන බලන්න cot 75 සමානයි cot 150 ධන cosec 150. එතන cot 75 මට එතනින් මේකෙන්ම ගන්න පුළුවන්. හරි? එතන ඒකෙන් ගත්තාම cot 150 කියන්නේ cot 5 ඍණ π බෙදීම 6 නේ. මේක cosec 5 ඍණ π බෙදීම 6. 5 වල නිකිලමේ ගුණාකාරය නම් cot π බෙදීම 6. වෘත්තපාදේ බලුවොත් දෙවෙනි වෘත්තපාදේනේ දෙවෙනි වෘත්තපාදේ cot ඍණ. හරි? cosec නම් දෙවෙනි වෘත්තපාදේ ධන cosec 5 බෙදීම 6. එතන පුතේ ඍණ tan 30 කියන්නේ එකයට මූල 3යි cot 30 කියන්නේ මූල 3. ඍණ මූල 3 ධන මෙතන තියෙන්නේ 2. 2 ඍණ මූල 3යි. එතන 2 ඍණ මූල 3 මෙතෙන්ට එන්නේ cosec 75 කියන්නේ ඕන්නම් වෙනම ගණනය කරලා දාන්න. එහෙම නැත්නම් වෙනම ගණනය කරලා තමයි දාන්න වෙන්නේ cosec 75. දැන් අර sin 15 හෙව්වා වගේ ඕගොල්ලන්ට පුළුවන් cosec 75 හොයන්න. ඒක වෙනම සුළු කරලා දාන්න ඕන. මම ඒකේ දැන් මේ උත්තරේ ගන්න ඕන හින්දා මම මෙතන මෙහෙම කරලා මෙතන සුළු කරලා දාන්නම්. cosec 75 කියන්නේ එකයට sin 30 ධන 45. එතකොට එකයට sin 30 cos 45 ධන cos 30 sin 45. සුළු කරාම එනවා එකයට භාගය වැඩි කිරීම එකයට මූල 2 ධන මූල 3යට 2 වැඩි කිරීම එකයට මූල 2. සුළු කරොත් 2යි මූල 2 බෙදීම 1 ධන මූල 3
ප්‍රතිපදයෙන් උඩ යට වැඩි කරොත් 2යි මූල 2 වාරයක් මූල 3 ඍණ 1 බෙදීම මූල 3 ධන 1 මූල 3 ඍණ 1 ওই විදියට එනවා. සුළු කරාම 2යි මූල 6 ඍණ මූල 2 බෙදීම 3 ඍණ 1. එතකොට මූල 6 ඍණ මූල 2යි. එතකොට මෙතෙන්ට දාත හැකි පුතේ මූල 6 ඍණ මූල 2යි කියලා. හරි. එතකොට ඔන්න ඔය විදියට අපිට ඒව ගණනය කරලා දාන්න පුළුවන්. ඔක විභාගයට ආවොත් ඔන්න ඔය විදියට තමයි හදන්නේ. ඒක මම වැඩි විස්තර කරන්න ගියේ නෑ. ඕගලන්ට මේක කිව්වහම අවබෝධ වෙනව කරන විදිය. එතකොට ඔන්න දැන් මං ඔය කෝණ ගැන 7මාර 22මාර ඒ වගේව ගණනය කරන්න පදනම කියලා දුන්නා. හැබැයි ඔයගොල්ලෝ තියරි නෝට් බලන්න. තියරි නෝට් වල තියෙනවා මේවා කොනෙන් කොනටම ගණනය කරන විදිය. හරි? ඒ කියන්නේ 15 හරි 7මාර ඊගාවට 22මාර 11 අතරින් එක ඒව සොයන ආකාර එහෙම තියෙනවා. මම මෙතෙන්දී ඔක්කොම කරන්න යන්නේ නැහැ. අපිට රිවිෂන් එකේදී ටිකක් ප්‍රබල වගේ ගැටලු තමයි හදන්නේ. දැන් මේ වගේ ගැටලුවක් දෙනවා නම් ඔයගලන්ට හින්ට් එක ගානේ දෙනවා මේව හදන්න කියලා. හරි? ඊගාවට මාතෘකාව ලියන්න විශාල කෝණවල ත්‍රිකෝණමිතික අනුපාත සුළු කිරීම. මාතෘකාව ලියන්න විශාල කෝණවල ත්‍රිකෝණමිතික අනුපාත සුළු කිරීම. විශාල කෝණවල ත්‍රිකෝණමිතික අනුපාත සුළු කිරීම. right. අපි දැන් විශාල කෝණවල ත්‍රිකෝණමිතික අනුපාත උණනය කරලා සුළු කරන ආකාරය එකිනෙක ප්‍රසාරණය කරලා සුළු කරන ආකාරය බලමු. විශාල කෝණවල ත්‍රිකෝණමිතික අනුපාත සුළු කරන ආකාරය. එතන විශාල කෝණවල ත්‍රිකෝණමිතික අනුපාත සුළු කිරීම යටතේ පළවෙනි ගාන ඔයගොල්ලෝ ලියා ගන්න මෙහෙම sin 3i θ සමානයි 3i sin θ ඍණ 4i sin ඝනය θ බව පෙන්වන්න. පළවෙනි ගාන sin 3i θ සමානයි 3i sin θ ඍණ 4i sin ඝනය θ බව පෙන්වන්න. එනයින් cos 3i θ සර්ව සමයි 4i cos ඝනය θ ඍණ 3i cos θ බව අපෝහණය කරන්න. sin 3i θ සමානයි 3i sin θ ඍණ 4i sin ඝනය θ බව පෙන්වන්න. එනයින් cos 3i θ සමානයි 4i cos ඝනය θ ඍණ 3i cos θ බව පෙන්වන්න. අපි මේක ඉක්මනට සාධනය කරමු. මේවා හරිය ලේසි ඒවා. sin 3i θ ලියන්න පුතේ sin 2i θ ධන θ sin 2i θ cos θ ධන cos 2i θ sin θ sin 2i θ ලියන්න 2i sin θ cos θ මෙතන තියෙන cos θ මේක sin θ වාරයක් cos θ ලියන්න තනිකර sin වලින් දැන් sin 3i θ හැම වෙලාවෙම sin වලින් ලියන්නේ. එතන එක ඍණ 2i sin වර්ග θ මෙන්න මෙතන 2i sin θ වාරයක් cos වර්ග θ මෙතන ධන sin θ ඍණ 2i sin ඝනය θ මෙතන 2i sin θ වාරයක් cos වර්ග θ කියන්නේ එක ඍණ sin වර්ග θ cos වර්ග θ කියන්නේ එක ඍණ sin වර්ග θ ධන sin θ ඍණ 2i sin ඝනය θ
එතකොට පුතේ වරාංග වදන 2 1 3යි sin θ ඍණ 2යි sin ගණය 2යි sin ගණය කියන්නේ 4යි sin ගණය θ. මේක තමයි RHS. එතකොට sin 3යි θ සර්ව සමයි 3යි sin θ ඍණ 4යි sin ගණය θ කියලා පෙන්නවා. ඊගාට පුතේ එනයින් අපෝහණය කරන්න තියෙන එකක් තියෙනවා. එතකොට බලන්න අපි sin 3යි θ සර්ව සමයි 3යි sin θ ඍණ 4යි sin ගණය θ ඉහත ඔප්පු කළා කියලා ගන්නවා. හරි. එතකොට මේකෙන් cos 3යි θ අපෝහණය කරන්න කිව්වොත් ඔයගොල්ලෝ දන්නවා sin cos වලට හැරෙන්නේ 90 ඔත්තේ ගුණාකාරات එක්ක කෝණ සම්බන්ධ වුණොත්. sin cos වලට හැරෙන්නේ 90 ඔත්තේ ගුණාකාරات එක්ක සම්බන්ධ වුණොත්. එතකොට දැන් මේකේ θ මේක සර්ව සාම්‍යයක්නේ. සර්ව සාම්‍යයක් කියන්නේ අර්ථ දැක්විය හැකි සියලුම අගයන් සඳහා වම් පැත්ත දකුණු පැත්තට සමාන වෙනවා විචල්්‍යයේ හෝ විචල්්‍ය වල. මෙතන එක විචල්්‍යයයිනේ තියෙන්නේ. අර්ථ දැක්වෙන සියලුම කෝණ සඳහා වම් පැත්ත දකුණු පැත්තට සමාන වෙනවා. එතකොට මේ 90 ඔත්තේ ගුණාකාරයක් සම්බන්ධ කරන්න එතකොට cos වෙනවා සර්ව සාම්‍යයක් නිසා θ වෙනුවට phi බෙදීම දෙක ඍණ θ යොදමු. දැන් සර්ව සාම්‍යයක් නිසා θ වෙනුවට දාන පුතේ 90 ඍණ θ කියලා. එතකොට sin 3 වාරයක් phi බෙදීම දෙක ඍණ θ සර්ව සමයි 3යි sin phi බෙදීම දෙක ඍණ θ ඍණ 4යි sin ගණය phi බෙදීම දෙක ඍණ θ. θ වෙනුවට 90 ඍණ θ දානවා. එතකොට sin 3යි phi බෙදීම දෙක ඍණ 3යි θ සමානයි 3යි sin 90 ඍණ θ කියන්නේ cos θ ඍණ 4යි cos ගණය θ. දැන් බලන්න මෙතන 90 ඔත්තේ ගුණාකාරයක් එක sin නම් cos 3යි θ බලන්න වෘත්තපාදේ 90ව 3ක් ඍණ 3යි θ කියන්නේ මෙතන තර ඍණ එනවා මෙතන මේ වෘත්තපාදේ sin ඍණනේ ඍණ සමානයි 3යි cos θ ඍණ 4යි cos ගණය θ. ඍණෙන් බෙදුවොත් cos 3යි θ සර්ව සමයි ඍණෙන් බෙදුවොත් මේක ධන වෙලා එනවා 4යි cos ගණය θ මේක ඍණ 3යි cos θ කියලා ලැබෙනවා. එහෙනම් cos 3යි θ කියන්නේ 4යි cos ගණය θ ඍණ 3යි cos θ කියලා ලැබෙනවා. හරි. ඒතර sin 3යි θ හොයලා cos 3යි θ අපෝහණය කරා. ඉක්මනට එක හදාගන්න. මම පොඩි ගානේ ඉඳලා පටන් අරන් ටිකක් අමාරු වෙන්න උඩට ගෙනියන ගැටලු. sin 3යි θ ප්‍රසාරණය කරලා ගත්තයි ගාට sin 3යි θ ප්‍රසාරණය අරගෙන cos 3යි θ ගන්න මොකද කරේ θ වෙනුවට 90 ඍණ θ ආදේශ කරා සර්ව සාම්‍යයක් නිසා අර්ථ දැක්වෙන සියලුම කෝණ වලට වළංගුයිනේ. එහෙනම් θ වෙනුවට 90 ඍණ θ දාලා මේ විදිහට ගොඩනගා ගන්න පුළුවන්. ඉක්මන් කරන්න පළවෙනි ගාන. ඊගාට දෙවෙනි ගාන අපි ලියාගමු. දෙවෙනි ගාන. දෙවෙනි ගාන මේකයි. cos 3යි θ සර්ව සමයි 4යි cos ගණය θ ඍණ 3යි cos θ බව පෙන්වන්න. දෙවෙනි ගාන ලියා ගන්න. cos 3යි θ සර්ව සමයි 4යි cos ගණය θ ඍණ 3යි cos θ බව පෙන්වන්න. එනයින් sin 3යි θ සර්ව සමයි 3යි sin θ ඍණ 4යි sin ගණය θ බව අපෝහණය කරන්න.
එනයින් sin 3යි θ සර්ව සමයි 3යි sin θ ඍණ 4යි sin ගණයේ θ බව අපෝහණය කරන්න. ඉස්සෙල්ලා පුතේ මේක සාධනය කරනකොට මේක ඔප්පු කරමු. cos 3යි θ කියන්නේ cos 2යි θ ධන θ. එතකොට එන්නේ cos 2යි θ cos θ ඍණ sin 2යි θ sin θ. cos θ වාරයක් මේ cos θ වාරයක් cos 2යි θ ලියන්න 2යි cos වර්ග θ ඍණ 1. cos 2යි θට සූත්‍ර හතරක් තියෙනවා. cos වලින් ලියන එක අපි මෙතන ගන්නෙ cos වලින් ලියන්න ඕන හින්දා මේ ඔක්කොම. ඍණ මේක ලියන්න 2යි sin θ cos θ sin θ. 2යි cos ගණයේ θ ඍණ cos θ ඍණ 2යි cos θ වාරයක් sin වර්ග θ. 2යි cos ගණයේ θ ඍණ cos θ ඍණ 2යි cos θ වාරයක් sin වර්ග θ කියන්නේ 1 ඍණ cos වර්ග θ. මෙතනින් එනවා 2යි cos ගණය 2යි cos ගණය කියන්නේ 4යි cos ගණයේ θ. මෙතන ඍණ 2යි ඍණ 1යි ඍණ 3යි cos θ. तर cos 3යි θ සර්ව සමයි මේක ඔන්න ඔප්පු කරා. ඊගාට අපෝහණය කරනකොට අපි ගන්නවා මේක දැන් ඔප්පු කරපු එක අරගෙන ඒකෙන් තමයි sin 3යි θ අපෝහණය කරන්නේ. අපි ගමු මේ ඔප්පු කරපු එක දැන්. අපි ඔප්පු කරපු එක ගන්නවා cos 3යි θ සර්ව සමයි 4යි cos ගණයේ θ ඍණ 3යි cos θ ඉහත ඔප්පු කළා. දැන් අපි මේක ඔප්පු කරානේ. දැන් ඔයගොල්ලෝ කල්පනා කරන්න පුතේ මෙහෙම දැන් cos එකක් sin කරන්න නම් 90 ඔත්තේ ගුණාකාරයක් එක්ක එන්න ඕනනේ. 90 ඔත්තේ ගුණාකාරයක් නම් cos sin වෙනවා. දැන් මේක sin කරන්න θ වෙනකොට දානවා සර්ව සාම්‍යයක් නිසා. සර්ව සාම්‍යයක් නිසා θ වෙනුවට අනුව ඍණ θ යොදමු. θ වෙනුවට අනුව ඍණ θ. එතකොට බලන්න පුතේ cos 3යි phi බෙදීම 2 ඍණ θ සර්ව සමයි 4යි cos ඝණය අනුව ඍණ θ ඍණ 3යි cos අනුව ඍණ θ. මෙතන බලන්න පුතේ cos 3යි phi බෙදීම 2 ඍණ 3යි θ. මෙතන 4යි cos අනුව ඍණ θ කියන්නේ sin නේ. sin ගණයේ θ ඍණ 3යි sin θ. 90 ඔත්තේ ගුණාකාරයක් එක්ක sin 3යි θ වෙනවා. 90 ඔත්තේ ගුණාකාර 90 3ක් ඍණ 3යි θ කියන්නේ මෙතන cos ඍණ. දැන් ඍණෙන් බෙදන්න. එතකොට මොකද වෙන්නේ? sin 3යි θ සර්ව සමයි මේක ධන වෙනවා. මේක ඍණ වෙනවා. ඔය විදියට එනවා. හරි? එතන අපෝහණය කර දැන් ඉස්සෙල්ලා කරේ sin 3යි θ ඔප්පු කරලා cos 3යි θ අපෝහණය කරා. දැන් cos 3යි θ ඔප්පු කරලා sin 3යි θ අපෝහණය කරනවා. ඉක්මනට කරන්න ඒක. දැන් එතකොට 3යි θ ගෙන් ආවේ ඊට පස්සේ අපි ඊගාට 3යි θ 5යි θට යනවා. ඉස්සෙල්ලා ඔත්තේ කෝණ බලනවා. ඊගාට ඉරට්ටේව බලනවා. හරි දැන් අපි දැන් මම දැන් 3යි ට ඊට 5යි ට බලන්නේ අපිට ඊට පස්සේ 5යි ට බැලුවට පස්සේ ඊට 4යි ටයි 6යි ටයි බලනවා. ඒතර ඕගොල්ලන්ට මේ
සයින් කොස් වල 1යි ඩීට 2යි ඩීට 3යි ඩීට 4යි ඩීට 5යි ඩීට 6යි ඩීට වෙනකන් ප්‍රසාරණයන් පුළුවන් වෙන්න ඕන. එච්චරයි වෙන්න ඕන. හරි? ඒතර 6යි ඩීට වෙනකන් ප්‍රසාරණය අපි පුරුදු කරන. දැන් 3යි ඩීට හරි. ඊගාට මේකත් එක්කම ළමං ඊගාට ගන්නවා 5යි ඩීට. හරි? 5යි ඩීට ගන්න හැටි බලමු. ඒකට දැන් මම තුන්වෙනි ගාන දෙනවා 3යි 4යි 5යි ඩීටට දෙන්නේ. හරි ලියන්නකෝ ඔයගොල්ලෝ මේ තුන්වෙනි ගැටලුව. තුන්වෙනි ගැටලුව පුතේ මෙහෙම ලියන්න. තුන ගැටලුව sin 5x 5 θ සර සමයි 16යි sin 5 බලයේ θ ඍණ 20යි sin ඝනයේ θ ධන 5යි sin θ බව පෙන්වන්න එනයින් cos 5යි θ සමානයි 16යි cos 5 බලයේ θ ඍණ 20යි cos ඝනයේ θ ධන 5යි cos θ බව අපෝහණය කරන්න එතකොට පුතේ මේකේ සාධනය කරනකොට වම් පැත්ත ගත්තොත් sin 5යි θ කියන්නේ sin 3යි θ ධන 2යි θ විදිහට ප්‍රසාරණය කරනවා. sin 3යි θ cos 2යි θ ධන cos 3යි θ sin 2යි θ. ඉස්සෙල්ලා ඔය විදිහට ප්‍රසාරණය කරනවා. sin සූත්‍රයේ sin වලින් තියන්න ඕන නිසා මේක ලියනවා 3යි sin θ ඍණ 4යි sin ඝනයේ θ. cos එක sin වලින් ලියද හැකි 1 ඍණ 2යි sin වර්ග θ. cos 3යි θ ඉතින් ලියන්න තියෙන්නේ cos 3යි θ සූත්‍රයේම විතරයිනේ. එතකොට cos 3යි θ සූත්‍රය වෙන්නේ 4යි cos ඝනයේ θ ඍණ 3යි cos θ. sin 2යි θ තියෙන්නේ 2යි sin θ cos θ සූත්‍රය විතරයි. ඊට පස්සේ අපි මේක සුළු කරනකොට LHS සමානයි මේක මේකෙන් වැඩි කරොත් 3යි sin θ මේක මේකෙන් වැඩි කරොත් ඍණ 6යි sin ඝනයේ θ මේක මේකෙන් වැඩි කරොත් ඍණ 4යි sin ඝනයේ θ මේක මේකෙන් වැඩි කරොත් 8යි sin 5 බලයේ θ. ඊට පස්සේ මේක මේකෙන් වැඩි කරොත් 8යි sin θ cos 4 බලයේ θ මේක මේකෙන් වැඩි කරොත් ඍණ 6යි sin θ cos වර්ග θ. මෙතන 3යි sin θ මෙන්න මේ දෙක එකතු කරලා දාත හැකි ඍණ 10යි sin ඝනයේ θ ධන 8යි sin 5 බලයේ θ ධන 8යි sin θ වාරයක් cos 4 ලියන්න cos වර්ගයේ වර්ගය කියලා. cos 4 ලියන cos වර්ගයේ වර්ගය. ඉතින් අපිට ඒක ඕන නම් මෙහෙම සුළු කරලා දාත හැකි. දැන් එතකොට ලේසියිනේ. එතකොට මම මේක මේ විදිහට දැන් මෙතෙන්ට දානකොට cos 4 කියන්නේ cos වර්ග θ ගේ වර්ගය. ඒ කියන්නේ 1 ඍණ sin වර්ග θ ගේ වර්ගය. වර්ග කරොත් 1 ඍණ 2යි sin වර්ග θ ධන sin 4 බලයේ θ නේ. ඒක දාන්න මෙතෙන්ට. sin 4 බලයේ θ ඍණ 2යි sin වර්ග θ ධන 1 ඍණ 6යි sin θ වාරයක් cos වර්ග θ කියන්නේ පුතේ 1 ඍණ sin වර්ග θ. දැන් ඔක්කොම එකපාරට සුළු කරන්න මනෝමෙන්. රිවිෂන් ළමයි එහෙම තමයි සුළු කරන්න ඕන. 5 බල ගත්තොත් මෙතන 8යි මෙතන 8යි 16යි එච්චරයි. 16යි sin 5 බලයේ θ. ඊට පස්සේ තියෙන්නේ ඝන ඒවා. ඍණ 10යි ධන 16යි. ඍණ 16යි. ඍණ 26යි sin ඝනය. මෙතන ධන 6යි sin ඝනය. ඒතර එන්නේ ඍණ 20යි sin ඝනයේ θ. ඊගාට sin θ පද ගත්තොත් 3 ධන 8 11යි 11න් 6ක් ගියාම 5යි. 5යි sin θ. ඔන්න ඔය විදිහට එනවා. එතකොට බලන්න sin 5යි θ මේ විදිහට ඕගොල්ලන්ට ලබා ගන්න පුළුවන්. ඉස්සෙල්ලා sin 5යි θ ලබා ගමු. ඊට පස්සේ cos 5යි θ අපෝහණය කරමු ඕකෙන්. sin 5යි θ ලබාගෙන cos 5යි θ ඕකෙන් ඕන අපෝහණය කරන්න.
දැන් මම මේ රිවිෂන් එකේ කරන්නේ දැන් අර తాවකාලිකව එන ප්‍රශ්නයකට උත්තර සැපීම නෙවෙයි. ඒකට මම වෙනමම මික්ස් රිවිෂන් එකක් කරනවානේ. ඒතර తాවකාලිකව එන ප්‍රශ්නයකට උත්තර සපයනවා කියන්නේ පුතේ දැන් අපිට ඒකට විසඳුම් එතෙන්ට කියලා දෙනවා විතරයි. දැන් මම මේ කරන්නේ අර සිංහල බෙහෙත් කරන ක්‍රමයට. ඒ කියන්නේ අර රෝග නිදානය හොයලා ඒකට බෙහෙත් කරනවා වගේ. ඒ කියන්නේ දැන් ඕගොල්ලන්ට අවශ්‍ය දැන් ඕගොල්ලන්ට විභාගයට එන ඕනම සුළු කිරීමක් කරන්න පදනම හදනවා. එතකොට දැන් කාට හරි ළමයෙකුට මොලේ පාවිච්චි කරලා වැඩ කරනවා නම් ඕන ගැටලුවක් විසඳන්න පුළුවන් වෙනවා. දැන් මේ මූලධර්මයේ වලින් අදාළව වෙන වෙනම තියෙන ගැටලු සුළු කිරීම කරන ආකාරය වෙන වෙනම හඳුනාගත්තාම ඒව තමයි ගණන් වලට එන්නේ. ඒ සුළු කිරීම දාලා ගණන් හදන්න ඕන. එතකොට දැන් මම මේ විදිහට මේක හරි ගස්සන ගමන් අර ගණන් වලට හුරු කරන්න මික්ස් රිවිෂන් එක කරනවා. ඒක දැන් මම තාම එක ගානයි දාලා තින්නේ. නමුත් ඉදිරියේදී එක දිගට එක ගණන් දාන්න පටන් ගන්නවා. හරි? මීට අමතරව ටෙලිග්‍රෑම් එකෙන් තව ටෙලිග්‍රෑම් ගෲප් එකක් හදලා ඒ වැඩ පිළිවෙලත් කරනවා. මේ තා ටික කාලයක් යනවා මේ වැඩේ කරන්න. ටෙලිග්‍රෑම් ගෲප් එක දැන් තීන ගෲප් එක නෙවෙයි වෙනම රිවිෂන් එකට ගෲප් එකක් හදලා රිවිෂන් ප්‍රශ්න ගැටලු සාකච්ඡා කිරීම එකෙන් කරනවා. තව ටිකක්. දැන් පුතේ මේක ඔප්පු කරලා ඉවර වෙලා කොස් එක අපෝහණය කරන්න ඕනනේ. අපි කොස් එක අපෝහණය කරන මේකෙන් මෙන්න මේ විදියට. බලමුකෝ මේකෙන් කොස් එක අපෝහණය කරන හැටි. අපි ගන්නවා මේක ඔන්න බලන්න මේක ලියා ගන්නවා ඉහත ඔප්පු කළා. දැන් සයින් එක කොස් කරන්න නම් 90 ඔත්තේ ගුණාකාරයක් එක සම්බන්ධ වෙන්න ඕන කියලා දන්න හින්දා මේ සර්වසා මේ ටීට වෙනුවට දානවා අනුවරින ටීට. සර්ව සාම්‍යයක් නිසා ටීට වෙනුවට අනුවරින ටීටා යොදමු. එතකොට සයින් පහවාරයක් 5 බෙදීම 2 රින ටීටා සර්ව සමයි 16යි සයින් 5 බලය අනුවරින ටීටා රින 20යි සයින් ඝනය අනුවරින ටීටා ධන 5යි සයින් අනුවරින ටීටා. සයින් 5යි 5 බෙදීම 2 රින 5යි ටීටා සර්ව සමයි සයින් අනුවරින කිව්වම කොස් 16යි කොස් 5 බලය ටීටා රින 20යි කොස් ඝනය ටීටා ධන 5යි කොස් ටීටා. 90 ඔත්තේ ගුණාකාරයන් නම් කොස් 5යි ටීටා වෙනවා පුතේ. මෙතන වෘත්තපාදේ බලන්න මොකද්ද ලකුණ කියලා. 90 5ක් 4යි 5 රින 3යි ටීටා මෙතන ඕනම අනුපාතයක් දාන. 16යි කොස් 5 බලය ටීටා රින 20යි කොස් ඝනය ටීටා ධන 5යි කොස් ටීටා. එතන බලන්න sin 5යි ටීටා ඔප්පු කරලා කොස් 5යි ටීටා අපෝහණය කරා. ඉක්මනට ඒ ටික හදාගන්න.
ඊගාට ඔයගොල්ලෝ ලියා ගන්න හතරවෙනි ගැටලුව ලියන්න. හතරවෙනි ගැටලුව මේකයි. cos පහයි θ සර්ව සමයි 16යි cos පහේ බලය θ ඍණ 20යි cos ඝනයේ θ ධන 5යි cos θ බව පෙන්වන්න. එනයින් sin පහයි θ සර්ව සමයි 16යි sin පහේ බලය θ ඍණ 20යි sin ඝනයේ θ ධන 5යි sin θ බව අපෝහණය කරන්න. එනයින් sin පහයි θ සර්ව සමයි 16යි sin පහේ බලය θ ඍණ 20යි sin ඝනයේ θ ධන 5යි sin θ බව අපෝහණය කරන්න. එතකොට මේ අර ගැටලුවේම අනිත් පැත්ත. හරි ඉස්සෙල්ලාම cos පහයි θ ප්‍රසාරණය කරන්න බලමු. cos පහයි θ කියන්නේ පුතේ cos 3යි θ ධන 2යි θ කියලා ලියලා ප්‍රසාරණය කරන්න. cos 3යි θ cos 2යි θ ඍණ sin 3යි θ sin 2යි θ. cos 3යි θ කියන්නේ 4යි cos ඝනයේ θ ඍණ 3යි cos θ cos 2යි θ කියන්නේ 2යි cos වර්ග θ ඍණ 1 ඍණ sin 3යි θ කියන්නේ 3යි sin θ ඍණ 4යි sin ඝනයේ θ sin 2යි θ කියන්නේ 2යි sin θ cos θ. ඔය විදියට ඊට පස්සේ මේක සුළු කරනවා මේ විදියට. මේක මේකෙන් වැඩි කරොත් 8යි cos පහේ බලය θ. මේක මේකෙන් වැඩි කරොත් ඍණ 4යි cos ඝනයේ θ. මේක මේකෙන් වැඩි කරොත් ඍණ 6යි cos ඝනයේ θ. මෙතන ධන 3යි cos θ. මේක මේකෙන් වැඩි කරොත් ඍණ 6යි cos θ sin වර්ග θ. මේක මේකෙන් වැඩි කරොත් ධන 8යි cos θ sin 4 බලය θ. දැන් මෙතන sin වර්ග නම් එක ඍණ cos වර්ග කියලා දාත හැකි. මෙන්න මේකනේ ගැටලුව තියෙන්නේ. sin 4 බලය θ කියන්නේ sin වර්ග θ ගේ වර්ගය. එක ඍණ cos වර්ග θ ගේ වර්ගය. එක ඍණ 2යි cos වර්ග θ ධන cos 4 බලය θ. ඒක දානවා මෙතෙන්ට. ඔක්කොම cos පහයි θ ගේ cos වලට තමයි හරවන්නේ. 8යි cos පහේ බලය θ ඍණ 4යි ඍණ 10යි cos ඝනයේ θ ධන 3යි cos θ මේක. තර මේ ටික හරි. මෙතන ඍණ 6යි cos θ වාරයක් sin වර්ග θ කියන්නේ එක ඍණ cos වර්ග θ ධන 8යි cos θ වාරයක් sin 4 θ කියන්නේ මේක දාන්න cos 4 බලය θ ඍණ 2යි cos වර්ග θ ධන 1. මෙතන 8යි cos පහේ බලය θ මෙන්න මේක මේකෙන් වැඩි කරත් ඒත් එනවා 8යි cos පහේ බලය θ. තර 16යි cos පහේ බලය θ ඍණ 10යි ඍණ 10යි ධන 6යි. එතකොට ඍණ 4යි මෙතන එනවා ඍණ 16යි ඍණ 20යි cos ඝනයේ θ. ඊගාට පුතේ මෙතන 3යි cos θ ඍණ 6යි ඍණ 3යි ධන 5යි කියන්නේ ධන 5යි cos θ. ඔය විදිහට එනවා cos පහයි θ ඔන්න ඔය විදිහට ඔයගලන්ට ලබා ගන්න පුළුවන්. එතකොට cos පහයි θ මේ විදිහට පෙන්වන්න ඉක්මනට. මම ත්‍රිකෝණමිතිය ඉවරුණු සැනින් පේපර් පටන් ගන්නවා. එතකොට පේපර් වලදී ඒ කියන්නේ ලබන මාසේ වගේ එනකොට පේපර් පටන් ගන්න. එතකොට පේපර් එක දානවා ටෙලිග්‍රෑම් ගෲප් එකේ. ඔයගලන්ට තියෙන්නේ පේපර් එක උත්තර ලියන්න. ඊට පස්සේ මාකින් එක දාලා ඩිස්කෂන් එකත් එක්ක මාකින් එක දානවා. එතකොට පේපර් වැඩ පිළිවෙලත් ඊට පස්සේ පටන් ගන්න යනවා. ඒකට 2021 ගේ තියරි ළමයි 2021 ගේ රිවිෂන් ළමයි ඔක්කොටම සහභාගී වෙන්න පුළුවන්. තර ඔන්න cos පහයි θ ඔප්පු කරලා ඊට පස්සේ මොකද කරන්නේ sin පහයි θ අපෝහණය කරන්න ඕන මේකෙන්. අපි බලමු sin පහයි θ අපෝහණය කරන හැටි. ඉස්සෙල්ලා cos පහයි θ ඔප්පු කරන්න.
ඊගාට අපි මේකෙන් cos පහයි θ අපෝහණය කරමු sin පහයි θ. cos පහයි θ ගෙන් sin පහයි θ අපෝහණය කරන හැටි බලමු. cos පහයි θ ගෙන් sin පහයි θ අපෝහණය කරන හැටි බලමු. එතකොට ඔයගොල්ලන්ට cos පහයි θ මේ විදිහට ලියා ගන්න ඉහත ඔප්පු කළා. එතකොට බලන්න cos එක sin කරන්න 90 ඔත්තේ ගුණාකාරයන්නේ. මේක සර්ව සාම්‍යයක්. සර්ව සාම්‍යයක් නිසා θ වෙනුවට අනුවරින θ යොදමු. ඒ කියන්නේ පයි බෙදීම දෙක ඍණ θ දානවා. එතන බලන්න cos පහ වාරයක් පයි බෙදීම දෙක ඍණ θ සර්ව සමයි 16යි cos පහේ බලය පයි බෙදීම දෙක ඍණ θ ඍණ 20යි cos ඝනය පයි බෙදීම දෙක ඍණ θ ධන 5යි cos පයි බෙදීම දෙක ඍණ θ. මෙතන එනවා පුතේ cos පහයි පයි බෙදීම දෙක ඍණ 5යි θ සර්ව සමයි 16යි cos අනුරින කියන්නේ sin පහේ බලය θ ඍණ 20යි sin ඝනය θ ධන 5යි sin θ. 90 ඔත්තේ ගුණාකාරයත් එක්ක cos නම් sin වෙනවා sin පහයි θ. වෘත්තපාදේ බලන්න 90ව 4යි 5යි ඍණ මෙතන ඉන්නේ පළවෙනි වෘත්තපාදේ ධන 16යි sin පහේ බලය θ ඍණ 20යි sin ඝනය θ ධන 5යි sin θ කියලා අපිට ලැබෙනවා. ඒතර බලන්න cos පහයි θ ගෙන් sin පහයි θ අපෝහණය කරා. දැන් පුතේ ඔයගලන්ට මේ ගණන් වලම දැන් හදිසියවත් tan පහයි θ ඇහුවොත් ඒක tan පහයි θ එකපාරට ප්‍රසාරණය කරන්නේ නැතුව sin පහයි θ හොයලා cos පහයි θ අපෝහණය කළා මේ වගේ ඒ දෙක බෙදලා tan හදන්න පුළුවන්. ඒක ලේසි. නැත්තම් tan පහයි θ ප්‍රසාරණය කරලා හදන්නත් පුළුවන් tan 3යි θ ධන 2යි θ කියලා ප්‍රසාරණය කරන්න පුළුවන්. ඊට වඩා සුළු කිරීම ලේසි මේව කරා නම්. ඕනනම් දැන් මෙතනින්ම අපෝහණය කරන්න කිව්වොත් tan පහයි θ sin පහයි θ යට cos පහයි θ. තර 16යි sin පහේ බලය θ ඍණ 20යි sin ඝනය θ තර 5යි sin θ බෙදීම 16යි cos පහේ බලය θ ඍණ 20යි cos ඝනය θ ධන 5යි cos θ. එතකොට දැන් tan පහයි θ මෙතනින් අපෝහණය කරන්න කිව්වොත් ওই දෙක බෙදලා ගන්න. එතකොට මේක tan වලින් ලියන්න ඕන නම් උඩ යටයි cos පහෙන් බෙදන්න. 16යි tan පහ θ වෙනවා මෙතන cos පහෙන් බෙදුවොත්. මෙතන cos පහෙන් බෙදුවොත් ඍණ 20යි cos පහෙන් බෙදුවොත් sin ඝනයට cos ඝනය කියන්නේ tan ඝනය තව cos වර්ගයක් ඉතුරුයි sec වර්ග θ. ධන 5යි sin θ යට cos θ එකක් ගත්තොත් tan θ තව cos 4ක් ඉතුරු වෙනවා sec 4 බලය θ. හරි? ඔය විදිහට දානවා. මේක cos පහෙන් බෙදුවොත් 16යි ඍණ 20යි මේක cos පහෙන් බෙදුවොත් cos ඝනයක් කැපිලා ගිහිල්ලා sec වර්ග θ. ඒ කියන්නේ cos වර්ගයක් ඉතුරුයිනේ. මේක cos පහෙන් බෙදුවොත් cos එකක් කැපිලා ගිහිල්ලා ධන 5යි එකයට cos 4 කියන්නේ sec 4 බලය θ. ඉතින් ඕගොල්ලන්ට sec කියන ඒවා tan කර දෙ හැකිනේ. 16යි tan පහේ බලය θ ඍණ 20යි tan ඝනය θ මෙතන sec වර්ග θ කියන්නේ එක ධන tan වර්ග θ. තර 5යි tan θ වාරයක් sec 4 කියන්නේ sec 4 කියන්නේ sec වර්ග θ ගේ වර්ගෙනේ. ඒ කියන්නේ එක ධන tan වර්ග θ ගේ වර්ගේ. tan 4 බලය θ ධන 2යි tan වර්ග θ ධන 1. ඉතින් ඒක දානවා මෙතෙන්ට. tan 4 බලය θ ධන 2යි tan වර්ග θ ධන 1. හරිද? බෙදීම 16 ඍණ 20යි එක ධන tan වර්ග θ sec වර්ග θ කියන්නේ මෙතන 5යි sec 4 කියන්නේ tan 4 බලය θ ධන 2යි tan වර්ග θ ධන 1. දැන් ඔක සුළු කරා නම් tan පහයි θ නිකම් වෙනවා උතනින්.
ඉතින් sin පහයි ඊට හොයලා cos පහයි ඊට අපෝහණය කරලා tan පහයි ඊට අපෝහණය කරන්න දුන්නොත් ওই ක්‍රමයට යන්නේ. හරිද? cos පහෙන් බෙදුවාම පුතේ මෙතන අර එක යට cos වර්ග sec වර්ග එනවා sec 4 එනවනේ. sec වර්ගය කියන්නේ එක ධන tan වර්ග මේක එක ධන tan වර්ගයේ වර්ග එක වෙනම හොයලා දාන්න. යටටත් ඒ වගේ. දැන් ඔක සුළු කරන්නයි තියෙන්නේ. ඕනනම් tan පහයි ඊට වෙනම එකපාරට හොයන්නත් පුළුවන්. එකපාරට හොයන්නට වඩා ලේසි ඕම හොයන එක. මේ සුළු කිරීම ඇත්තටම හොඳට පුළුවන් කරගන්න. දැන් ඔයගොල්ලන්ට විභාගය 100%ක් ලියන්න ඕන නම් මම මේ උගන්වන ක්‍රමයට හරියට කරන්න වැඩ ටික අනුමාන කරන්නේ නැතුව ඉලක්කෙටම නියත වශයෙන්ම එන ගාන හදන්න පුළුවන්. හරි? ඒ කියන්නේ නියත වශයෙන්ම ගාන හදන්න ඕන නම් ඔයගොල්ලෝ මේ විදිහට උත්සාහ කරන්න. මොකද මේකෙදි වැඩ තියෙන ගොඩක් කරන්න. හැබැයි අමාරු නෑ. අපි පුංචි පුංචි කෑලි වලට කඩලා හැම කොටසම ඉගෙන ගන්නවා. ඒතර පුංචි පුංචි කොටස් ගත්තාම පුතේ ඒව ඔක්කොම සරලයි. සංකීර්ණ දේවල් හැදිලා තින්නේ පුංචි පුංචි සරල කොටස් එකතු වෙලා. එතකොට දැන් අපි කරන්නේ මේ ත්‍රිකෝණමිතිය පාඩම කුඩා කොටස් වලට කඩාගෙන හැම කොටසම වෙන වෙනම කරන් යනවා. දැන් බලන්න ඕගොල්ලන්ට මේවයි අමාරුවක් තේරෙන්නේ නැහැ. එතකොට ඕගොල්ලෝ හිතනවා දැන් මේවා එකපාරටම විභාගයට දුන්නොත් අමාරුයි. හැබැයි මේ පුංචි කොටස් වලට කඩලා ඉගෙන ගන්නකොට අමාරු නෑ. ඒතර ඒව ඔක්කොම ඔයගොල්ලෝ ටිකක් මහන්සි වෙන්න ඕන මේකට. ඔක්කොම ටික වෙනම ධාරණය කරගත්තොත් විභාගයට එන ගැටලුව නියත වශයෙන් හදන්න පුළුවන් වෙනවා. හරි? කල්පනා කරන්න මේ විදියට. දැන් අපේ පන්ති එන ළමයෙක් ගත්තාම එයාට මේ මං හිතන්නේ පේපර් එක කවදාවත් අමාරු වෙයි කියලා හරියට වැඩ කරොත්. මොකද මම හැම අස්සක් මුල්ලක් නෑරම උගන්වනවා. ඒ කියන්නේ සියලු දේ උගන්වනවා විභාගෙට එන්නේ මොකද්ද ඒක හදන්න පුළුවන් වෙන්න. හරි? ඉතින් අර අහඹු ලෙස ගාන පේපර් එකක් අරන් ඒ පේපර් එකේ අර මෙහෙන් ගණන් ටිකක් හදලා ඒ වගේ ක්‍රමයක් නෙවෙයි තියෙන්නේ. ඒ ක්‍රම ශක්තිමත් නෑ. ඒක ළමයාට තේරෙන්නේ මොකද අර අතරින් පතර ගණන් හදනකොට ළමයා හිතන්නේ මේක අපි දන්නේ නැති කොටස් එනවා කියලා. නමුත් වෙලාදී ඉන්නේ අහඹු ලෙස අර එක තැන් වලින් ගණන් හදනකොට අර අවබෝධ නොවි ගාන හැදෙන නිසා අමාරු වගේ තේරෙන්නේ. ඒකයි. මේක තමයි ඉගෙන ගන්න තියෙන හොඳම ක්‍රමය. දැන් ඔයගොල්ලෝ මේක ප්‍රසාරණය කරන්න. දැන් මේ tan වලින් අපෝහණය කරන්න කියලා මම ගානේ දුන්නේ නැහැ tan පහයි ඊට. ඉතින් මම tan පහයි ඊට මේ ඔයගොල්ලෝ ඕනනම් එතන මේ අවශ්‍ය නැහැ එහෙම ලියන්න. මම මෙතන ගානේ කිව්වනේ tan පහයි ඊට අපෝහණය කරන්න කිව්වොත් ඔය විදිහට කරන්නේ. දැන් ඔක සුළු කරන්න ඕන. ඉතින් මේ යට තියෙන පදේ මම මේක සුළු කරන්නම්. ඉස්සෙල්ලා ඔක ඉක්මනට ඉවර කරගන්න. එතකොට මම මේ tan පහයි θ කියන එක අපෝහණය කරගන්නේ මෙහෙමයි. tan පහයි θ සමානයි දැන් මෙතන අපිට මේ 16 tan පහේ බලය මෙතන එනවා ඍණ 20යි. ඍණ 4යි tan පහේ බලය මෙතන ධන 5යි. එතකොට tan පහේ බලය θ. ඊගාට තියෙන්නේ බලන්න පුතේ tan 3 බලයනේ ඍණ 20යි ධන 10යි. පස්සර දෙක 10යි. එතකොට tan ගණේ θ. එතකොට ඍණ 20යි ධන 10යි කියන්නේ ඍණ 10යි tan ගණේ θ. ඊගාට බලන්න පුතේ මෙතන tan θ පද. මෙතනින් එනවා 5යි tan θ.
එච්චරයි. බෙදීම ඊට පස්සේ බලන්න යටපදේ 5යි tan මෙන්න මෙතන මේ අපි අර cos වර්ගයෙන් බෙදන් ගියානේ cos 5න් බෙදුවාම මෙතන tan θ එකක් අපිට මෙතන අමතක වෙලා මෙතන දැම්මේ නෑනේ මෙතන tan θ එකක් එනෝනේ අර යටට cos 5 මෙතන තිබුණේ cos ඝනය cos 5න් බෙදුවාම sec වර්ග මෙතන තිබුණේ cos 5 sec cos 5 කිව්වාම පුතේ එතකොට cos 5න් බෙදුවොත් 5යි cos θ තිබුණේ. එතන 5යි cos θ අපි බෙදුවොත් cos 5න් එතකොට sec 4ක් එන්නේ. එතන ඒ විදිහට එන. එතකොට බලන්න මෙතන පුතේ මේ 5යි tan 4 බලයේ θ 5යි tan 4 බලයේ θ එතන පුතේ මෙතන එනවා 10යි tan වර්ග θ මෙතනින් එනවා ඍණ 20යි tan වර්ග θ. එතකොට එනවා ඍණ 10යි tan වර්ග θ. ඊට පස්සේ ඉලක්කම් ගත්තොත් බලන්න 16 ඍණ 20 ඍණ 4යි ධන 5යි. එතකොට ධන 1යි. ඔන්න ඔය වගේ එකක් තමයි tan 5යි θට එන්නේ. හරි tan 5යි θට එන්නේ ඔන්න ඔය වගේ එකක්. එතන sin 5යි θ හොයලා cos 5යි θ හොයලා බෙදලි වෙලා tan 5යි θ ගන්න නම් මෙන්න මේ වගේ ක්‍රමයක් අනුගමනය කරන්න වෙනවා. හරි? එතකොට tan 5යි θ අපිට ඕන නම් එකපාරටත් හොයන්න පුළුවන්. මම ඊගාව ගැටලුව විදියට tan 5යි θ එකපාරට හොයන ක්‍රමය දෙන්නම්. ඊගාව ගැටලුව විදියට. දැන් අපි ගැටලුව 4ක් හදලා තින්නේ. එතකොට පස්වෙනි ගැටලුව විදියට දෙන්නම් ඒක. පස්වෙනි ගැටලුව ලියන්න tan 5යි θ tan θ ඇසුරෙන් සොයන්න. tan 5යි θ යන්න පස්වෙනි ගැටලුව. tan 5යි θ යන්න tan θ පද ඇසුරෙන් සොයන්න. tan 5යි θ යන්න tan θ පද ඇසුරෙන් සොයන්න. එතන tan 5යි θ tan θ පද ඇසුරෙන් සොයන්න කිව්වම පස්වෙනි ගැටලුවේ tan 5යි θ කියන්නේ tan 3යි θ ධන 2යි θ විදිහට ලියලා ප්‍රසාරණය කරන්න. tan 3යි θ ධන tan 2යි θ බෙදීම 1 ඍණ tan 3යි θ tan 2යි θ 3යි tan θ ඍණ tan ඝනයේ θ බෙදීම 1 ඍණ 3යි tan වර්ග θ 2යි tan θ බෙදීම 1 ඍණ tan වර්ග θ බෙදීම 1 ඍණ 3යි tan θ ඍණ tan ඝනයේ θ බෙදීම 1 ඍණ 3යි tan වර්ග θ මේක ලියන්න 2යි tan θ බෙදීම 1 ඍණ tan වර්ග θ. දැන් මේ දෙකේ ගුණිතය තමයි පොදු ගුණාකාරය යට උඩ පොදු ගුණාකාරයේත් මේ දෙකේ ගුණිතය. ඉතින් පුතේ මේ පද දෙකේ ගුණිතයෙන් උඩ යටයි වැඩි කරන්න. උඩ වැඩි කරොත් මේක මෙහෙට වැඩි වෙන්නේ. එහෙනම් 3යි tan θ ඍණ tan ඝනයේ θ වාරයක් 1 ඍණ tan වර්ග θ. ගන්න මේක මෙහෙට වැඩි වුණොත් දර 2යි tan θ වාරයක් 1 ඍණ 3යි tan වර්ග θ. බෙදීම යටට මේ දෙකේ ගුණිතය මෙතෙන්ට එනවා. එතන 1 ඍණ 3යි tan වර්ග θ 1 ඍණ tan වර්ග θ. ඊට පස්සේ ඍණ මෙතන එනවා 2යි tan θ වාරයක් 3යි tan θ ඍණ tan ඝනයේ θ. ඒ කියන්නේ මේ දෙකේ ගුණිතය උඩට එනවා එතෙන්ට. දැන් ඔක සුළු කරොත් එනවා මෙතනින් tan 5 බලපද දැන් අපිට පුළුවන් tan 5 බලපද ගන්න මේක මේකෙන් වැඩි කරොත් විතරයි tan 5 බලයේ θ ධන. tan ඝනයේ θ ගත්තොත් ඍණ 3යි ඍණ 3යි ඍණ 3යි ඍණ 1යි ඍණ 4යි tan ඝනයේ θ. ඊගාට tan θ පද ගත්තොත් ධන 3යි tan θ. ධන 2යි tan θ ඍණ 6යි tan ඝනයේ θ. මෙතන tan 4 බලයේ θ ගත්තොත් මේ දෙක වැඩි කරොත් වැඩි මේක එන්නේ 3යි tan 4 බලයේ θ.
tan වර්ග θ ගත්තොත් ඍණ 3යි ඍණ 2යි ඍණ 5යි tan වර්ග θ. ඉලක්කම් ගත්තොත් 1. මෙතන එනවා ඍණ 6යි tan වර්ග θ. මේක මේකෙන් වැඩි කරොත් මේක මේකෙන් වැඩි කරොත් ධන 2යි tan 4 බලය θ. සුළු කරාට පස්සේ tan 5යි θ සමානයි උඩ එන්නේ tan 5 බලය θ ඍණ 4යි tan ගානේ ඍණ 4යි ඍණ 6යි ඍණ 10යි tan ගානේ θ ධන 3යි 2යි 5යි tan θ බෙදීම මෙතන tan 3යි tan 4 බලය θ ධන 2යි tan 4 5යි tan 4 බලය θ ඍණ tan වර්ග θ ඍණ 5යි ඍණ 6යි ඍණ 5යි මෙතන tan වර්ග θ ගත්තොත් ඍණ 3යි ඍණ 1යි ඍණ 4යි මෙතන ඍණ 3යි ඍණ 1යි ඍණ 4යි මෙතන පුතේ ඍණ 4යි එතකොට බලන්න ඍණ 4යි ඍණ 6යි ඍණ 10යි tan වර්ග θ ඉලක්කම් ගත්තොත් මෙතන 1 විතරයි තියෙන්නේ. ඔන්න ඔය විදිහට එනවා tan 5යි θ. සුළු කරනකොට ඉතින් පොඩ්ඩක් එහා මෙහා වෙන්න පුළුවන්. ඉතින් පරිස්සමෙන් බලන්න සුළු කලබල නැතුව සුළු කරන්න. මේවා හැමදේම හොඳට තනියෙන් සුළු කරලා දැම්මයි. මම මේක ලියනකොට ඒක බලාගෙන ලියලා එක නෙවෙයි මම කියන්නේ. ඔයගොල්ලෝ තනියෙන් මේ ගණන් නැවත හදලා හැම එකක්ම සුළු කරන්න පුළුවන් කරගන්න ඕන විදියකට. හරි? එතකොට දැන් ඔන්න 5යි θ මම 3යි θ සහ 5යි θ ඕන විදියකට සුළු කරන හැටි කියලා දුන්නා. 3යි θ හා 5යි θ sin 3යි θ හොයලා cos 3යි θ පෝණය කරා cos 3යි θ හොයලා sin 3යි θ පෝණය කරා. එතනින් ඕනනම් tan 3යි θ ගන්න පුළුවන්. tan 3යි θ කින් සූත්‍රයක් විදිහට තියෙන හින්දා මම ගන්න ගියේ නෑ. ඊගාට sin 5යි θ හොයලා cos 5යි θ පෝණය කරා cos 5යි θ හොයලා sin 5යි θ පෝණය කරා. ඊට පස්සේ ඒ දෙක බෙදලා tan 5යි θ පෝණය කරා. ඊට පස්සේ වෙනමම tan 5යි θ tan වලින් හෙව්වා. හරි වෙනමම tan 5යි θ tan වලින් හෙව්වා. එතකොට 5යි θයි 3යි θයි හරි. ඊගාට තියෙන්නේ 2යි θ කොහොමද සූත්‍ර දන්නෝනේ? 2යි θට සූත්‍ර දන්නවා. ඊගාට අපිට තියෙන්නේ 4යි θ සහ 6යි θ. ඒ ටික කරාම එතකොට විභාගයට එන මට්ටමේ ඕන එක සුළු කිරීමක් පුළුවන් වෙනවා ඒ જાතියේ. ඊගාට 6 වෙනි ගැටලුව බලමු. 6 වෙනි ගැටලුවේදී අපි බලාපොරොත්තු වෙනවා 4යි θ පදය tan 4 sin 4යි θ එක sin cos tan 3ෙම. හරි? sin 4යි θ cos 4යි θ tan 4යි θ ඒ වගේ ඒවා සුළු කරන ආකාරය බලන්න තමයි ඊගාවට කියලා දෙන්න යන්නේ. ඊගාට බලමු අපි මේක හරිනේ. ඊගාට 6 වෙනි ගැටලුව ලියන්න.
cos 4යි θ යන්න cos 4යි θ යන්න 6 වෙනි ගැටලුව. cos 4යි θ යන්න sin θ ඇසුරෙන් cos θ ඇසුරෙන් tan θ ඇසුරෙන් සොයන්න. cos 4යි θ යන්න sin θ ඇසුරෙන් cos θ ඇසුරෙන් tan θ ඇසුරෙන් සොයන්න. බලමු අපි ඒවා හොයන ආකාරය. තර 6 වෙනි ගැටලුව cos 4යි θ අපි sin වලින් හදන හැටි බලමු. cos 4යි θ සුළු කරන්න යන්නේ sin වලින්. මම එතකොට මේ භාවිතා කරනවා cos 4යි θ ගෙන් cos 2යි θ ට එනවා. cos 2යි සමානයි 2යි cos වර්ගයේ ඍණ 1 සූත්‍රය ගන්නවා. cos 4යි θ සමානයි 2යි cos වර්ග 2යි θ ඍණ 1. 2යි මේ තියෙන්නේ cos 2යි θ ගේ වර්ගයේ ඍණ 1. දැන් මට ඕන sin නම් මේ cos 2යි θ හරවන sin වලට. cos ඕන නම් cos වලට හරවනවා. ඒතර බලන්න පුතේ මේක 1 ඍණ 2යි sin වර්ග θ. ඒකේ වර්ගයේ ඍණ 1. දෙක වාරයක් පළවෙනි එකේ වර්ගෙ ඍණ ඒ දෙකේ ගුණිත දෙගුණේ ධන අන්තිම එකේ වර්ගයේ ඍණ 1. ඒතර බලන්න 8යි sin 4 බලය θ ඍණ 8යි sin වර්ග θ ධන 1. ඒතර ඔන්න මම මේක මේ තනිකර මේ sin වලින් හෙව්වා. තනිකර cos වලින් හොයන්න ඕන නම් පුතේ මෙහෙමයි කරන්නේ. මම ඒකත් මෙතනම කියලා දෙන්නම්. හරි සරලයි මේක. මේ විදිහටම ගන්න cos 4යි θ සරල සමයි 2යි cos වර්ග 2යි θ ඍණ 1 විදිහට ලියලා 2යි මේ තියෙන්නේ cos 2යි θ ගේ වර්ගයේ ඍණ 1නේ. ඒතර දෙක වාරයක් මේක ලියනවා 2යි cos වර්ග θ ඍණ 1 කියලා ඒකේ වර්ගයේ ඍණ 1. cos 2යි θ කියන්නේ 2යි cos වර්ග θ ඍණ 1 නේ. ඒතර දෙක වාරයක් පළවෙනි එකේ වර්ගය 4යි cos 4 බලය θ ඍණ ඒ දෙකේ ගුණිත දෙගුණේ ධන අන්තිම එකේ වර්ගය. ඒතර එනවා 8යි cos 4 බලය θ ඍණ 8යි cos වර්ග θ ධන 1. cos 4යි θ. ඒතර cos 4යි θ තනිකර sin වලින් හෙව්වා තනිකර cos වලින් හෙව්වා. ඊගාට අපි tan වලිනුත් හොයන්න යමු. cos 4යි θ දැන් cos වල 2යි θ 4යි θ 6යි θ ඒ විදිහට ගියොත් cos වල sin cos tan තුනෙම හොයන්න පුළුවන්. ඒ cos වල තියෙන විශේෂත්වයක්. දැන් cos 4යි θ cos 2යි θ cos 4යි θ cos 6යි θ cos 8යි θ sin cos tan තුනෙම හොයද ඇයි. tan වලින් හොයන එක අපි බලමු මේ ටික මකලා. tan 4යි θ ගන්න ඕන නම් පුතේ අපි ඊගාවට කරන්නේ මෙන්න මේ වගේ වැඩක්. tan 4යි θ ගන්න ඕන නම් අපි මෙහෙම කරනවා. මේක cos වලින් මෙතෙන්ට එනවා. මේක tan වලට හරවනවා. එක ඍණ tan වර්ග θ බෙදීම එක ධන tan වර්ග θ. ඒකේ වර්ගය ඍණ 1. දෙක වාරයක් එක ඍණ tan වර්ග θ ගේ වර්ගය බෙදීම එක ධන tan වර්ග θ ගේ වර්ගය ඍණ 1. පොදු ගුණාකාරය ගන්න එක ධන tan වර්ග θ ගේ දැන් මෙතන සුළු කරලාම දාමුකෝ. පොදු ගුණාකාරය ගන්න ඉස්සෙල්ලා සුළු කරමු. පළවෙනි එකේ වර්ගය ඍණ ඒ දෙකේ ගුණිත දෙගුණේ ධන අන්තිම එකේ වර්ගය. බෙදීම පළවෙනි එකේ වර්ගය ධන ඒ දෙකේ ගුණිත දෙගුණේ ධන අන්තිම එකේ වර්ගය. දැන් පොදු ගුණාකාරය අරන් සුළු කරන්න ඕක.
පොදු ගුණාකාරය නම් සුළු කරන්න cos 4යි θ කියන්නේ මෙතන එනවා 2යි tan 4 බලය θ ඍණ 4යි tan වර්ග θ ධන 2 මෙතන පොදු ගුණාකාරය ගත්තාම tan 4 බලය θ ධන 2යි tan වර්ග θ ධන 1 ඍණ tan 4 බලය θ ධන 2යි tan වර්ග θ ධන 1 tan 4 බලය θ අඩු කරොත් tan 4 බලය θ වෙනවා ඍණ 6යි tan වර්ග θ ධන 1 බෙදීම tan 4 බලය θ ධන 2යි tan වර්ග θ ධන 1 ඔය විදිහට එනවා cos 4යි θ බල cos 4යි θ tan වලින් ලියන ක්‍රමේ cos 4යි θ tan වලට ඔන්න ඔය ආකාරයට ගන්න පුළුවන්. ඊතරොන්න බං cos 4යි θ sin වලින් හෙව්වා cos θ වලින් හෙව්වා tan θ වලින් හෙව්වා. ඒවා සුළු කරන්න හොඳට පුළුවන් වෙන්න ඕන. cos 4යි θ දැන් sin වලින් හෙව්වා cos 4යි θ sin වලින් හෙව්වා cos වලින් හෙව්වා ඊට පස්සේ දැන් මේ අන්තිමටම tan වලින් හෙව්වා හරි cos 4යි θ sin වලින් හෙව්වා cos වලින් හෙව්වා tan වලින් හෙව්වා θ පද වලින් එතකොට දැන් sin 4යි θ කොහොමද හොයන්නේ? දැන් cos 4යි θ නම් ඔය පද තුනෙන්ම හොයන්න පුළුවන්නේ. sin cos tan තුනෙන්ම හොයන්න පුළුවන්. හැබැයි sin 4යි θ එහෙම තුනෙන්ම හොයන්න බෑ. sin 4යි θ හොයන්න පුළුවන් tan වලින් තනිකර හොයත හැකි නැත්නම් sin cos දෙකෙන්ම හොයත හැකි. ඉතින් sin 4යි θ ටිකක් හරි වෙනස්. අමුතුයි. ඉතින් බලමු 7 වෙනි ගැටලුව ලියන්න ඕගොල්ලෝ මෙහෙම. 7 ගැටලුව. දැන් මම මේ sin 4යි θ කොහොමද සුළු කරන්නේ කියන එක තමයි බලන්නේ. 7 ගැටලුව ලියන්න sin 4යි θ යන්න sin 4යි θ යන්න sin හා cos පද ඇසුරෙන් ඉදිරිපත් කරන්න sin හා cos පද ඇසුරෙන් ඉදිරිපත් කරන්න sin θ හා cos θ පද ඇසුරෙන් ඉදිරිපත් කරන්න sin θ හා cos θ පද ඇසුරෙන් ඉදිරිපත් කරන්න මීට අමතරව tan θ පද ඇසුරෙන්ද ඉදිරිපත් කරන්න මීට අමතරව tan θ පද ඇසුරෙන්ද ඉදිරිපත් කරන්න එතකොට බලන්න sin 4යි θ ගත්තාම පුතේ sin 4යි θ සුළු කරන්න පුළුවන් මේම sin 2යි a කියන්නේ 2යි sin a cos a විදියට යනවා මෙතෙන්ට 4යි θ නම් මෙතෙන්ට 2යි θ sin 4යි θ සමානයි 2යි sin 2යි θ cos 2යි θ ක්‍රමයට යනවා එතකොට දැන් 2යි sin θ කියන්නේ 2යි sin θ cos θ cos වර්ග cos 2යි θ ලියන්න මෙන්න මේ සූත්‍රය sin cos 2 සමමිතික යන සූත්‍රය ලියන්න. ඔතන සමමිතික යන එක තමයි වටින්නේ. හරි? එතකොට බලන්න 4යි sin θ cos θ cos ගණේ θ වරහන් ඉවත් කරොත් මේක මේකෙන් වැඩි කරොත් මේක මේකෙන් වැඩි කරොත් ඍණ 4යි cos θ sin ගණේ θ අන්න එහෙම සමමිතික යන ක්‍රමයක් තමයි sin 4යි θ අපිට ඉදිරිපත් කරන්න පුළුවන් sin 4යි θ tan වලින් ඕන නම් sin 4යි θ කියන්නේ 2යි sin 2යි θ cos 2යි θ කියලා ලියනවා 2යි sin 2යි θ ලියනවා 2යි tan θ බෙදීම 1 ධන tan වර්ග θ මේක ලියනවා 1 ඍණ cos 1 ඍණ tan වර්ග θ බෙදීම 1 ධන tan වර්ග θ
එතකොට එනවා 4යි tan θ වාරයක් 1 ඍණ tan වර්ග θ යටට එනවා 1 ධන tan වර්ග θ ගේ වර්ගය. එතකොට sin 4යි θ එනවා මේ විදියට උඩට එනවා 4යි tan θ ඍණ 4යි tan ඝනයේ θ. යටට එනවා මේක වර්ග කරොත් පළවෙනි මේකේ වර්ගය tan 4 බලයේ θ මේ දෙකේ ගුණිත 2 ගුණිත 2යි tan වර්ග θ අන්තිම එකේ වර්ගය 1. sin 4යි θ පුතේ tan වලින් ලියන්න පුළුවන්. sin 4යි θ sin cos දෙකෙන්ම ලියන්න පුළුවන්. සමිතික. ඕනනම් tan වලින් ලියන්න පුළුවන් නැත්නම් sin cos දෙකෙන්ම ලියන්න පුළුවන්. එතකොට sin 4යි θ sin වලින් විතරක් cos වලින් විතරක් ලියන්න බෑ. sin cos දෙකෙන්ම. එහෙම නැත්නම් තනිකර tan වලින්. තනිකර tan වලින්. හැබැයි cos 4යි θ sin cos tan තුනෙන්ම වෙන වෙනම ලියත හැකියි. දැන් ඔයගොල්ලෝ දන්න ඕන දැනගන්න ඕන මේක කොට වලින් ලියන්න කිව්වොත් මොකද කරන්නේ? tan 4න් උඩ යටයි බෙදෙනවා මනෝමයෙන්. දැන් මේක tan 4න් මේක tan 4න් මේක tan 4න් මේව බෙදන් ගියා. ඒක tan එක යට tan කියන්නේ කොට්නේ. ඒ විදිහට සුළු කරා. හරි? කොට් කරනවා කියන එක tan එකක්, කොට් එකක් tan කරනවා කියන එක හරි ලේසි. එහෙනම් sin 4යි θ ගත්තාම sin 4යි θ තනිකර tan වලින් ලියත හැකි. හැබැයි sin cos නම් තනිකර ලියන්න බෑ. sin cos දෙක කවලමේ සමමිතික ඔන්න ඔය වගේ ලියන්න පුළුවන්. ඒක තමයි දැනගෙන ඉන්න ඕනේ එතෙන්දී. තර 4යි θ හරි. sin 4යි θ cos 4යි θ tan 4යි θ විවිධ විදිහට ලියන ආකාරය කියලා දුන්නා. තර 2යි θ නම් කොහොමද සූත්‍ර වලින් දන්නේ? හින්දා මම 2යි θ ඉදිරිපත් කරේ නෑ. ඊගාවට 6යි θ තමයි ඊගාවට තියෙන්නේ. 6යි θ. බලමු 6යි θ සුළු කරන හැටි. ඉස්සෙල්ලාම බලමු මම එක ගණන් කීපකින් දෙන්නම්. ගැටලු කීපයකින් ඔයගලන්ට ඉදිරිපත් කරන්නම් 6යි θ. ඉක්මනට ඕක ඉවර කරගන්න. ඊගාට 8 වෙනි ගැටලුව. එතන මං 6 දැන් 3යි θ 6යි θ දැන් හරි අපි 3යි θයි 5යි θයි කරා. දැන් 4යි θ හරි ඊගාට 6යි θ තියෙන්නේ. cos 6යි θ තමයි sin cos tan තුනෙන්ම ලියන්න පුළුවන්. sin 6යි θ නම් sin cos කවලමේ ලියන්නේ. ඒ නිසා sin 6යි θට අපි නිකන් සූත්‍රයක් වගේ ඉදිරිපත් කරන්නේ නැහැ. cos 6යි θ තමයි ඉදිරිපත් කරන්නේ. ඒතර 8 වෙනි ගැටලුව විදිහට ඔයගොල්ලෝ ලියා ගන්න. cos 6යි θ යන්න sin θ පද ඇසුරෙන් cos θ පද ඇසුරෙන් tan θ පද ඇසුරෙන් සොයන්න.
sin 6 theta cos 6 theta sin 6 theta sin theta පද ඇසුරෙන් cos theta පද ඇසුරෙන් tan theta පද ඇසුරෙන් සොයන්න. ඒක තමයි 8 වෙනි ගැටලුව. ඒතර 8 වෙනි ගැටලුවේදී sin 6 theta cos 6 theta දෙන්නේ. ඒතර අපි බලමු cos 6 theta තනි කර sin වලින් හදන ක්‍රමය බලමු. එතකොට අපි භාවිතා කරනවා මේක තනි මෙහෙම sin වලට හරවනවා. අර cos 2a සමානයි 1 ඍණ 2යි sin වර්ගයේ සූත්‍රය පාවිච්චි කරලා cos 6 theta කියන්නේ 1 ඍණ 3යි 1 ඍණ 2යි sin වර්ග 3යි theta. මෙතන තියෙන එකෙන් භාගයක් මේක. cos 2a සමාන 1 ඍණ 2යි sin වර්ගයේ සූත්‍රය පාවිච්චි කරලා 6 theta ගෙන් 3යි theta එනවා sin වලට. 1 ඍණ 2යි මේ දින්නේ පුතේ sin 3යි theta ගේ වර්ගය. 1 ඍණ 2යි 3යි sin theta ඍණ 4යි sin ඝනය theta ගේ වර්ගය. 1 ඍණ 2යි පළවෙනි එකේ වර්ගය ඍණ මේ දෙකේ ගුණිත දෙගුණේ ධන අන්තිම එකේ වර්ගය. දැන් වරාංගිවත් කළා දැම්මොත් 1 ඍණ 18යි sin වර්ග theta ධන 48යි sin 4 බලය theta ඍණ 32යි sin 6 බලය theta. වෙන cos 6 බලය theta cos 6යි theta. ඒතර cos 6 theta තනි කර sin වලට ආවා. එහෙනම් පුතේ cos 6 theta තනි කර cos වලට එන්න මොකද කරන්න ඕන? ඒක කල්පනා කරන්න cos 2යි සමානයි 2යි cos වර්ගයේ ඍණ 1 සූත්‍රය ගන්න. cos 6 theta සමානයි 2යි cos වර්ග 3යි theta ඍණ 1. ඒතකොට කල්පනා කරලා බලන්න ඇයි මේ සූත්‍ර පාවිච්චි කරේ කියලා. දැන් ඔයගොල්ලන්ට තේරෙනවා sin වලට ආවොත් sin විතරයි. sin 3යි theta ට දෙන්නේ sin වලින් විතරයිනේ. ඒතකොට cos වලට ආවොත් cos 3යි theta cos වලින් විතරක් ලියත හැකියි. අන්න ඒක නිසා තමයි cos වලට ආවේ. 2යි මේ cos 3යි theta ගේ වර්ගය ඍණ 1. 2යි මේක ලියත හැකි 4යි cos ඝනය theta ඍණ 3යි cos theta ගේ වර්ගය ඍණ 1. දෙක වාරයක් පළවෙනි එකේ වර්ගය 16යි cos 6 බලය theta මේ දෙකේ ගුණ දෙගුණ 24යි cos 4 බලය theta අන්තිම එක 9යි cos වර්ග theta ඍණ 1. 32යි cos 6 බලය theta ඍණ 48යි cos 4 බලය theta ඍණ 18යි cos වර්ග theta ඍණ 1. දැන් පුතේ මෙතන හොඳ දෙයක් පේනවා. මේක දැන් sin වලින් හොයලා cos වලින් එක අපෝහණය කරන්න පුළුවන්. θ වෙනුවට අනු ඍණ θ දාලා. හරිද? cos වලින් හෙව්වොත් sin වලට අපෝහණය කරන්න පුළුවන්. මම ඒකත් මේ ගැටලුවටම දෙන්නම්. ඉස්සෙල්ලා මේ දෙක හදා ගන්නකො. මම මේක sin එකෙන් cos එක අපෝහණය කිරීම කියලා දෙන්නම්. cos එකෙන් sin එක අපෝහණය කිරීම කියලා දෙන්නම්. මේකෙන් මේක ගන්න පුළුවන්. මේකෙන් මේක ගන්න පුළුවන්. cos 6 theta sin වලින් හොයලා cos වලට අපෝහණය කරන්න පුළුවන්. cos වලින් හොයලා sin වලට අපෝහණය කරන්න පුළුවන්. ඉතින් ඒක උතන අදහසක් විදිහට ඕගලන්ට ගන්න පුළුවන් ඒක. දැන් cos 6 theta තනි කර sin වලින් හොයපු හැටි බලන්න භාවිතා කරපු සූත්‍රය. මේක තර්කානුකූලව භාවිතා කරන්නේ. කල්පනා කරලා මේ පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ මේකට මේ දුර දිගක් හිතලා ඕන දාන්න. දැන් sin 6 theta ගෙන් 3 theta නේ එන්නේ. sin 3 theta තමයි sin වලින් යන්නේ. ඒතර 6 theta ගෙන් 3 theta එන්නේ cos වලින් යන නම් cos 3 theta ට එන්න ඕනේ. එහෙනම් tan වලට එන්න නම් tan 3 theta ට එන්න ඕනේ. හරි? ඒ විදිහට යන්නේ. අපි tan වලට එමු tan 3යි theta ට ඇවිල්ලා ඉස්සෙල්ලා මේකෙන් අපෝහණය කරන හැටි පොඩ්ඩක් පැහැදිලි කරගමු මේ ටික ඉවරුනහම. දැන් cos වලින් sin වලින් හොයලා cos වලට ගන්න පුළුවන්. cos වලට හොයලා sin වලට ගන්න පුළුවන්.